සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ලැබූ වසර සියලු දෙනාටම නිදුක් නිරෝගීමත් සියලු කටයුතු සාර්ථක වෙන නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද 2021 වර්ෂයේ ජනවාරි මාසේ 8 වෙනි සිකුරාදා අපි එංගලන්තයේ තේම්ස් බෞද්ධ විහාරස්ථානයේදී ආරම්භ කළ සූත්‍ර අධ්‍යයන පන්තිය දැන් අපි ශ්‍රී ලංකාවේ සිට මෙහෙයවන්නේ තේම්ස් විහාරස්ථානය සම්බන්ධ කරගෙන එහි අපේ ශ්‍රී ධම්ම ස්වාමීන් වහන්සේ නාරද ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාත් සම්බන්ධ වෙමින් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිය සතියේ අපි සාකච්ඡා කරපු අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය එහි අපි සෑහෙන කොටසක් අවසන් කළා. අද අපි ඒ ඉතුරු කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ස්ක්‍රීන් එක පේනවද? ස්ක්‍රීන් එක පේනවද? එහි ස්වාමීන් වහන්සේ පේන ස්වාමීන් වහන්සේ. හොඳයි. අද අපි ගිය සතියේ කතා කළා අම්බලට්ටික රාහුලවාද සූත්‍රය. එහිදී ස්වාමීන් වහන්සේ ඔව් ස්ක්‍රීන් එක පොඩ්ඩක් ලොක් කරන්න පුළුවන්ද? ස්ක්‍රීන් එක මේක මම ඔරිජිනල් එක අරන් තියෙන්නේ. මේක ලොක් කරන්න බැරි වෙයි මං හිතන්නේ. බැරි වෙන්නේ. ඔව් ඔව්. හරි. ඕකේ හරි. එතකොට අපි කතා කළා අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ට දීපු උපදේශයක් පිළිබඳව අර ජල භාජනයේ වතුර ඉතුරු වීම අසුරු කරගෙන හා කණ්ණාඩියෙන් මොකද්ද කෙරෙන්නේ කියන උදාහරණය අරගෙන රාහුල පොඩි හාමුදුරුවන්ට ඉතාමත්ම වැදගත් උපදේශයක් දෙනවා. ඒක අපි කතා කළා එදා මේ විශ්වීය උපදේශයක් කියලා. තාම පුංචි හාමුදුරු කෙනෙකුට කියා දෙනවා විදිහට දීපු උපදේශයක් ඕනෑම මහා ප්‍රඥයෙකුටත් වැඩිහිටි ඕනෑම කෙනෙකුටත් අදාළ වෙන හැම දෙනා විසින්ම හඳුනාගත යුතු අවබෝධ කරගත යුතු කාරණයක් හැටියට එදා අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒකෙදි අපි කාය කර්ම හා වචී කර්ම කියන දෙක එදා සාකච්ඡා කළා. අපිට මනෝ කර්ම පිළිබඳව අවසන් කරන්න ඉඩ ලැබුණේ නැහැ. අද අපි මේ මනෝ කර්ම කියන කොටස කරලා ඊට පස්සේ අපිට කාලය මම හිතන්නේ ඉතුරු වෙයි සෑහෙන. අපි ඒකෙදි තවත් සූත්‍රයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ සූත්‍රයේදී අපි හැම දිනාටම ඊ타ත්ම ප්‍රයෝජනවත් ඒ වගේම අපි හැම කෙනෙක්ම උනන්දු වෙන්නේ භාවනාව පිළිබඳව. ඒතර සැබෑ භාවනාව වෙන්න ඕනේ කොහොමද? කොතැනද? කොයි විදිහටද කියන එක මේ සූත්‍රයේදීත් නැවතත් පැහැදිලි කරනවා. අපි දිගින් දිගටම වැඩි අවධානයකින් යුක්තව භාවනාව පිළිබඳව මනස පිළිබඳව සාකච්ඡා කළා. මොකද හැම එකටම මූලික වෙන්නේ මනස. මනෝ පුබ්බංගමා ධම්මා කියලානේ සඳහන් වෙන්නේ. ඒ නිසා මනස හැම එකටම පූර්වාංගම වෙනවා, පෙරටු වෙනවා. මනෝමයයි. ඒ නිසා මනසට අදාළව තමයි හැම දෙයකම තීරණාත්මක
පැවැත්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා අවුල් නොවි නිවැරදිව මෙහෙවිය යුතු සාධකය තමයි මනස. ඒ නිසාම අපි දිගින් දිගටම මනස පිළිබඳවත් මනසේ භාවිතාව පිළිබඳවත් කතා කළා. අනික් කාරණේ මේ සම්බුද්ධ දහම සම්පූර්ණයෙන්ම මනස සම්බන්ධයෙන් තමයි තියෙන්නේ. එයින් පරිබාහිර දෙයක් ඒක තියෙනවා කියලා කියන්න බෑ. ඒ තරමට මනසේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තමයි බුදු පියාණන් වහන්සේ හැම විටම කරුණු දක්වලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ මනස සංවිධානය කරන ක්‍රමවේදය හැටියට තමයි අපි භාවනාව භාවිතා කරන්නේ. ඒ කියන්නේ මනස වැඩිම මනස මෙහෙවීම කරන්නේ භාවනාව හරහා. ඒතර භාවනාව වශයෙන් මනසේ සිද්ධ වෙන්න ඕනේ මොකද්ද කියන එක පිළිබඳව පරිශනාත්මකව ඊ타මාත්ම විමර්ශනාත්මක ඇහැකින් යුක්තව බැලීම තමයි අපි පහුගිය කාලේ මුළුල්ලේම කළේ. ඊට අදාළ සූත්‍ර රාශියක් අපි මේ වෙන විට අධ්‍යයනය කරලා තියෙනවා. නැවත නැවතත් අපි සාකච්ඡා කරපු කරුණු නැවත නැවතත් බලගැන්වීමක් තහවුරු වීමක් තමයි මේ ඊළඟ සූත්‍රවලිනුත් හැම විටම සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී යම් කිසි කාර්යයක් කරන්න ලෑස්ති වෙනකොට කරනකොට කරලා අවසන් වුණාට පස්සේ ඒක මට හිත කරද අනිත් තැනට හිත කරද නැත්නම් මට අහිත කරද අනිත් තැනට අහිත කරද එහෙම නැත්නම් දෙපාර්ශ්වයටම හිත කරද නැත්නම් දෙපාර්ශ්වයටම අහිත කරද මේ විදිහට මේ තමන්ගේ ක්‍රියාවන් හැම එකක්ම ප්‍රත්‍යවේක්ෂා කිරීම. ඒකට කියනවා අපි භාවිතා කරන වචනේ ප්‍රත්‍යවේක්ෂණය කියලා. රිෆ්ලෙක්ෂන් කියන එක. එතකොට ඒ ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ නුවණින් සලකා පරීක්ෂා කරලා බැලීම, සිහි ගැන්වීම, ආවර්ජනය කිරීම, මෙනෙහි කිරීම කියන අර්ථවලින්. එතකොට ඒ බඳු ප්‍රත්‍යවේක්ෂාවක් අපි අතින් සිද්ධ වෙනවා නම් එතන වැරද්දක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඒතර භික්ෂුන් වහන්සේලා සඳහා මේ සම්බන්ධයෙන් මේ ප්‍රත්‍යවේක්ෂාව පිළිබඳව නිල වශයෙන්ම භික්ෂුන් විසින් භාවිතා කළ යුතු ධර්මයක් හැටියට බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. උන්වහන්සේගේ සිව්පසේ භාවිතාවම ප්‍රත්‍යවේක්ෂාවන් සමග සිදුවෙන විදිහට. ඉතින් ඒ නිසා මෙතෙන්දී තවත් ගැඹුරින් මේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන මේ තුනේදීම ප්‍රත්‍යවේක්ෂාව භාවිතාව සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. ඒතර අද අපිට කතා කරන්න තියෙන්නේ මනෝ කර්ම සම්බන්ධයෙන් කොහොමද ප්‍රත්‍යවේක්ෂාව භාවිතා කරන්නේ කියන එක. මම පුරුදු ආකාරයට සුපුරුදු ආකාරයට මතක් කරනවා. ඕනෑම වෙලාවක ඔබට හිතට ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාම ඒක මේ අහලා මට බාධා කරනවා කරන්න හොඳ නැහැ කියලා හිතන්න ඕනේ නැහැ. මේ ප්‍රශ්නයක් ආවහම ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න ඒක ඔබටත් අනික් සියලු දෙනාටමත් ප්‍රයෝජනවත් වෙනවා. එතකොට අපි කියාගෙන යන දෙයට අමතරව තවත් දෙයක් එතකොට පැහැදිලි වීමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඔබ ප්‍රශ්නයක් නැගුවාම. ඉතින් ඒ නිසා මොකක් හෝ දෙයක් හිතට ගැටලුවක් ඇති වුණොත් එහෙම හෝ අදහසක් ඔබට කියන්න දෙයක් තියෙනවා නම් ඕනෑම වෙලාවක ඒක මතු කරලා අන්මියුට් කරලා මේක ඉදිරිපත් කරන්න. අපේ සාකච්ඡාවට ඒක බාධාවක් වෙන්නේ නැහැ. මොකද අපි මේක දේශනාවක් විදිහටම නෙමෙයි සාකච්ඡාවක් විදිහට අපි පරීක්ෂාවක් විදිහට මෙහෙවීමක් හැටියට සිත මෙහෙවීමක් හැටියට සාකච්ඡා ස්වරූපයෙන් යන්න අපිට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා ඕනම වෙලාවක යමක් ඉදිරිපත් වුණොත් අවශ්‍ය වුණොත් එහෙම අහන්න කතා කරන්න පුළුවන්. හොඳයි අපි සූත්‍රයට යමු. මම එදා පාලියක කියෙව්වා. මං හිතන්නේ ඒක ඇත්තට ගැටලුවක් නැහැ. නමුත් මං අද ටිකක් කියවන්නම් ඒක පාලියකිනුත්. ඒකත් අපිට ඇහිලා තියෙන්න. යදේව ත්වං රාහුල මනසා කම්මං කත්තුකාමෝ අහෝසි තදේවතේ මනෝකම්මං පච්චවේක්කි තබ්බං යන්නකෝ අහං ඉදම් මනසා කම්මං කත්තුකාමෝ ඉදම් මේ මනෝකම්මං අත්තව්‍යාදායපි සංවත්තෙය්‍ය පරබ්‍යාදායපි සංවත්තෙය්‍ය උභයබ්‍යාදායපි සංවත්තෙය්‍ය අකුසලං
ඉදං මනෝකම්මං දුක්ඛුද්‍රයං විපාකಂತಿ සචේතං රාහුල පච්චවෙක්කමානෝ ඒවං ඥානීයාසි යංකෝ අහං ඉදං මනසා කම්මං කත්තුකාමෝ ඉදම් මේ මනෝකම්මං අත්තබ්භ්‍යාදායපි සංවත්තෙය්‍ය පරබ්භ්‍යාදායපි සංවත්තෙය්‍ය උභයබ්බාදායපි සංවත්තෙය්‍ය අකුසලං ඉදම් මනෝකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛ විපාකಂತಿ ඒව රූපන්තේ රාහුල මනසා කම්මං සසක්කන්න කරණීයං සචේපනත්වං රාහුල පච්චවෙක්ක මානෝ ඒවං ඥානීයාසි යංකෝ අහං ඉදම් මනසා කම්මං කත්තුකාමෝ ඉදම් මේ මනෝකම්මං නේවත් භ්‍යාදායපි සංවත්තෙය්‍ය න පරබ්භ්‍යාදායපි සංවත්තෙය්‍ය න උභයද්භ්‍යාදායපි සංවත්තෙය්‍ය කුසලං ඉදං මනෝකම්මං සුක්ඛුද්‍රයං විපාකಂತಿ ඒව රූපන්තේ රාහුල මනසා කම්මං කරණීයං. දැන් මට මේ පොඩක් දැන්වීමක් කරන්න තියෙනවා. මේ ලංකාවේ හරියට වහින පරිසරයක් තියෙන්නේ. දැන් අකුණු ගහගෙන එහෙම එනවා. යම් විදිහකින් විදුලිය විසන්ධි වුණොත් එහෙම සමහරවිට අපිට බාධා ඇති වෙන්න පුළුවන්. සමහරට සුළු වෙලාවකට එහෙම වුණොත් මම නැවත ආයෙසරයක් විදුලිය ආපු ගමන් සම්බන්ධ වෙනවා. එංගලන්තේ වගේ නෙමෙයි මෙහෙදී නිතරම විදුලිය එන හිටීම් සිද්ධ වෙනවා. දැන් හුඟක් අකුණු ගහගෙන එහෙම එනවා. එහෙම බාධාවක් සමහර විට වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ටික වෙලාවකට සමහරට බාධා වෙන්න පුළුවන්. Hello, යසස්ත්‍රි ස්වාමීන් වහන්සේ කාල් එකෙන් ඩ්‍රොප් වුණාද? දුෂානි යසස්ත්‍රි මට ඇහෙන්නේ නැති හින්දා මොකද ස්වාමීන් වහන්සේ කාල් එකෙන් ඩ්‍රොප් වුණාද? ඔව් දැන් කිව්වේ හාමුදුරුවෝ මේ විදුලි කටන හින්දා. හරි. අකුණු ගහනවලු මේකින්ද පවර් කට්ස් තියෙන්න පුළුවන් කියලා මේ හාමුදුරුවෝ අපෝජන් කිව්වා. Okay, I'll stay online. Thank you. Bye. Bye.
ඇහෙනවද? ඇහෙනවා ස්වාමීන් වහන්සේ. වාක්‍ය කියලා අවසන් වෙන්න හම්බුන්නේ නැහැ මේ විදුලිය විසන්දි වුණා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සේෆ්ද මේක කරන එක ස්වාමීන් වහන්සේ? එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. අර Wi-Fi නැති වෙන එක තමයි ගැටලුව ඇති වෙන්නේ. කම්පියුටරේ නම් ඔන්න එකේ තියාගන්න පුළුවන්. නමුත් මේ Wi-Fi නැති වෙනවනේ අපිට. ඒක තමයි. එතකොට බාධාවක් එන්නේ අපි උත්සාහ කරමු. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. බාධකාව කියලා කමක් නැහැ. ඉතින් අපි ධර්මයේ සම්බන්ධයෙන් අහන්න තියෙන්න බෑ නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. අපි කතා කළේ මේ ස්ක්‍රීන් එක පේනවනේ. තාම නෑ ස්වාමීන් වහන්සේ. නැද්ද? මට පෙනුනොත් කියන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් පේනවා ස්වාමීන් වහන්සේ. හරි. හොඳයි. දැන් අපි කතා කළේ මේ මනස මනෝ කර්ම සම්බන්ධයෙන් අපි පාලි වාක්‍ය කිව්වා. පාලි හැම වාක්‍යයක්ම සමාන වගේ හින්දා අපි පාලි ගැන මේක එච්චරම කියවන්න අවශ්‍ය වෙන එකක් නැහැ. මොකද ඒක සමාන විදිහට යන නිසා. Whenever you want to do a mental action, you should reflect on it. This mental action I want to do, would it lead to self-affliction, to the affliction of others, or to both? Would it be an unskillful mental action with painful consequences, painful results? If on reflection you know that it would lead to self-affliction, to the affliction of others, or to both, it would be an unskillful mental action with painful consequences, painful results. Then any mental action of that sort is absolutely unfit for you to do. But if on reflection you know that it would not cause affliction, it would be a skillful mental action with pleasant consequences, pleasant results, then any mental action of that sort is fit for you to do. දැන් අපි අර ගිය වතාවෙත් අපි ඉස්සෙල්ලා කාය කර්ම, වචී කර්ම සම්බන්ධයෙන්ුත් මේක කතා කළා. ඒ නිසා මේකේ ෆෝමැට් එක view එකම විදිහ තියෙන්නේ. නමුත් මෙතෙන්දී කතා කරන්නේ මනෝ කර්මයක් නැත්නම් මනසින් හිතන්න යන දෙයක්. තමන් මනසෙන් යෙදෙන දෙයක් සම්බන්ධයෙන් මේක තමන්ට අහිත පිනිස තියනවාද, අනිත් එක්කෙනාට අහිත පිනිස තියනවාද, නැත්නම් දෙපාර්ශ්වයටම අහිත පිනිස තියනවාද කියන එක සලකා බැලීමක් තමයි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ, අපේක්ෂා කරන්නේ එහෙම තියනවාද කියන කාරණය. එතකොට මේ විදිහට බලද්දී මේ විදිහට බලද්දී මනෝ කර්ම කියන ඒවා අපි පොඩ්ඩක් සලකා බලන්නට ඕනේ. අවිද්‍යාව, ව්‍යාපාදය, මිච්ඡාදිට්ඨිය කියන තුන තමයි මනෝ කර්ම හැටියට නැත්නම් අහිතකර මනෝ කර්ම හැටියට සැලකෙන්නේ, භාවිතා වෙන්නේ. එතකොට අවිද්‍යාව කිව්වහම ඒකට කියනවා අපි සිංහල වචනෙන් විෂම ලෝභය කියලා. දැන් ලෝභය මේකේ මට්ටම් තුනක් තියෙනවා. එකක් තමයි ලෝභකම. ලෝභකම කියලා කියන්නේ තමන් පාවිච්චි කරනවා තවත් කෙනෙකුට දෙන්න හිතෙන්නේ නැහැ. අනිත් එක්කෙනාට දීමේදී කිසියම් ආකාරයක අකමැත්තක් හිතේ ඇති වෙනවා, පසුබෑමක් ඇති වෙනවා. අපි එතකොට කියනවා ලෝභකම කියලා. නමුත් ඒ තැනත්තා තමන් පාවිච්චි කරනවා
තමන් භාවිතා කරනවා. තව කෙනෙකුට දෙන්න යෑමේදී තමයි ඒක එහෙම පසුබෑමක් අකමැත්තක් ඇති වෙන්නේ. එතකොට මසුරුකම කියලා එකක් ඊළඟ මට්ටම මසුරුකම කියලා කියන්නේ එතකොට තමන් පාවිච්චි කරන්නේත් නැහැ තව කෙනෙකුට දෙන්නෙත් නැහැ. තමන් භාවිතා කරන්නේත් නැහැ. එතකොට මුදල් තිබුණාට කෑම බීම ඇඳුම් පැළඳුම් අනිකුත් පහසුකම් භාවිතා කරන්නේ නැහැ. වෙන කෙනෙකුට දෙන්නෙත් නැහැ. අනික් අයට පාවිච්චි කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. එතකොට ඒක මසුරුකම්. ඊටත් වඩා ගැඹුරු බරපතල තත්වයක් තියෙනවා මනසක. ඒක තමයි මේ විෂම ලෝභය කියලා කියන්නේ. මට පමණක් තමයි තියෙන්නට ඕනේ අන් කිසිදු කෙනෙකුට නොවේවා කියන එක. අනික් අයට තියෙනවටත් කැමති නැතිකම. දැන් මට ආහාර වෙන්න පුළුවන්, අඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, අනිකුත් පහසුකම් කවර හෝ දෙයක් වෙන්න පුළුවන්, ලෞකික සම්පත්. තව අනික් අයටත් අනික් අයට තියෙන්න හොඳ නැහැ කියලා හිතනකොට හිතීම තමයි මේ විෂම ලෝභය කියලා කියන්නේ. එතකොට මේක හැම එක්කෙනාටම විවිධ මට්ටම් වලින් තියෙන්න පුළුවන්. ඕනම කෙනෙකුගේ ඉතින් රාගය කියන එක යම් මට්ටමකට හැම එක්කෙනාගේම තියෙනවනේ. යම් එක එක ප්‍රමාණ වලට වෙනස් වෙන්නේ මේක. එතකොට ඒ නිසා ලෝභකම, මසුරුකම හා විෂම ලෝභය කියලා එක එක මට්ටම් වලින් ඒ පුද්ගලයන් තුළ මේක ක්‍රියාත්මක වෙනවා. එතකොට අන් අයටත් තියෙනවට කැමති නැතිකම, අනික් අය පහසුකම් හෝ වටිනාකම් භුක්ති විඳිනවට සැපෙන් පහසුවෙන් ඉන්නවට අකමැත්තක් හිතේ ඇති වෙනවා නම් ඒකට කියනවා විෂම ලෝභය කියලා. එතකොට මේක දැන් මේ කාමරාග පටික කියන දෙක සෝවාන් තත්වයට පත්වෙච්ච කෙනෙක් තුළ උනත් තියෙනවා. සකෘදාගාමි තත්වයේදී ඒක යම් අඩුවීමක් තමයි තියෙන්නේ. නමුත් සම්පූර්ණයෙන් නැති වෙන්නේ නැහැ. අනාගාමි තත්වයේදී තමයි මේ කාමරාග කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ. එතකොට අවිද්‍යා ව්‍යාපාද කියන දෙක සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ අනාගාමි තත්වයේදී. ඒ කියන්නේ සෑහෙන සිතක් දියුණු වෙනකම්ම මිනිස් සිතක මේ කියන ස්වභාවයන් තියෙනවා. ස්වභාවයෙන්ම අපිව පිහිටලා තියෙන්නේ අපිව සංවිධානය වෙලා තියෙන්නේ පැවැත්ම සඳහානේ. ඒතර පැවැත්ම සඳහා රාගය, ඇල්ම, බැඳීම, උපාදානය කර ගැනීම, අල්ලා ගැනීම තියෙන්න ඕනේ. ඒ තියෙන්න ඕන නිසා තමයි අපි සසර ගමනේ ඉන්නේ. ඒතර ඒ නිසා ඒක මේ කාගේවත් වැරද්දක් දෝෂයක් හැටියට එහෙම කියන්න බෑ අපිට. මොකද මේක ස්වභාවික දෙයක්, සියලු සත්වයන් තුළ ක්‍රියාත්මක වෙන ස්වභාවික තත්වයක් ඒක. එක එක්කෙනාගේ මට්ටම් වෙනස් වෙනවා. කෙනෙකුගේ ඊ타මාත්ම දරුණු විදියට තියෙන්න පුළුවන්, තව කෙනෙකුගේ මධ්‍යම ප්‍රමාණයට තියෙන්න පුළුවන්, තවත් කෙනෙකුගේ ඊ타ම සියුම් මට්ටමින් සරල මට්ටමින් තියෙන්නත් පුළුවන්. ඒ නිසා තියෙන ප්‍රමාණයයි වෙනස් වෙන්නේ. හැම කෙනාගේම යම් මට්ටමකින් තියෙනවා. එතකොට ඒ නිසා එබඳු විෂම ලෝභයක්, එහෙම නැත්නම් අභිජ්ජා කියලා හඳුන්වන විෂම ලෝභය යම් කිසි හිතක තියෙන්නට පුළුවන්. එතකොට ඒ නිසා මේ මගේ සන්තකය, අයිතිය, තියෙන දේවල් සම්බන්ධයෙන් මම හිතන ආකාරය හරිද, මම මනස මෙහෙවන හැටි හරිද වැරදිද කියලා හිතන්න පුළුවන්කම ගැන තමයි මෙතෙන්දී අදාළ වෙන්නේ, කතා කරන්නේ. එතකොට ඒක මට හිත කර විදියට ක්‍රියාත්මක වෙනවද, අනිත් එක්කෙනාටත් හිත කර විදියට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන කාරණේ තමයි මෙතෙන්දී පරීක්ෂාකාරී වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒ වගේම ව්‍යාපාදය, තරහව, නොමනාපය, නොරිස්සුම කියන විවිධ මට්ටම් වලින් ඒක බද්ධ වෛරය දක්වා, නිකන් සාමාන්‍ය අපේ තියෙන නොමනාපයක් කනස්සල්ලක් වගේ මට්ටමක ඉඳන් බද්ධ වෛරය දක්වා එක එක මට්ටම් වලින් කෙනෙකුගේ සිතේ මේක ක්‍රියාත්මක වෙන්න පුළුවන්.
එතකොට යම් කිසි කෙනෙක් සම්බන්ධයෙන් ඇතිවන නුරුස්නා බව අකමැත්තක් මේ මට කැමති නෑ මට ප්‍රිය නෑ කියන වචනේ අපි හඳුන්වන මට්ටමේ ඉඳන් කවදා හෝ දවසක පරිගන්නවා කියන අර්ථය තමයි බද්ධ වෛරය කියලා කතා කරන්නේ. එතකොට යම් දවසකදී Tamanට ඉඩක් ලැබුණු කවර හෝ අවස්ථාවක ඒ තනත්තාගෙන් පරිගන්නවා කියන අදහස තිබුණොත් එහෙම අන්න ඒකට කියනවා බද්ධ වෛරය කියලා. දේවදත්ත චරිතයේ සම්බන්ධයෙන් අපි අහලා තියෙන්නේ. අන්න ඒ වාගේ කවර හෝ දවසක පරිගැනීමේ අපේක්ෂාවෙන් යුක්තව කටයුතු කිරීම. එතකොට මේක තමයි ව්‍යාපාදයේ තියෙන ව්‍යාපාද කියන වචන දෙකෙන්ම භාවිතා වෙනවා එවර්සන් කියන එක. එතකොට ඒක විවිධ මට්ටමින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට කවදා හෝ දවසක පරිගන්නවා ඔකට වාඩුව ගන්නවා කියන මට්ටමේ මනසක් තියෙන්නත් පුළුවන්. දැන් මේක හුඟක්ම අහිතකර එකක්. ඒ බඳු සිතක් තිබීම අර භවයෙන් භවයට නැවත නැවත උපදින වාරයක් පාසාම යම් කිසි කෙනෙක් දැඩි ගැටුමකට මානසික ගැටුමකට වියවුලකට පත් වෙලා බොහොම වෙහෙසකර අත්දැකීම් විඳින්න ඉඩ ලැබෙන්න පුළුවන් එහෙම වුණොත් එහෙම. ඒතකොට ඒ නිසා බඳු ව්‍යාපාදයේ කියන එකත් මනසක ඇතිවිය හැකි බරපතල වැරද්දක් මනෝ කර්මයක් හැටියට. ඊගාවට මිච්ඡා දිට්ඨිය කියන එක වැරදි දැක්ම කියන එක නැත්තම් කුසලයේ අකුසලයේ මනවින් හඳුනා ගන්න බැරි වෙනවා කියන එක ඒකත් මනසක තියෙන ඊ타ත්ම අහිතකර දෝෂ සහගත දරුණු හානිකර දෙයක් බවට පත් වෙනවා. එතකොට එහෙම මේ කරුණු තුන අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨිය කියන මේ තුන තමයි මනෝ කර්ම නැත්තම් මනසින් සිද්ධ වෙන දෝෂයන් අකුසලයන් හැටියට ධර්මයේ හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට මේක අපි සියලු දෙනා තුළම ක්‍රියාත්මක වෙන එකක්. අර ගැඹුරුම මට්ටමින් නොවෙන්න පුළුවන්. දැන් අපි මේ ධර්ම දේශනා සාකච්ඡා කරන අහන නිතර ඒවා යෙදෙන කෙනෙක් මේ කියන ගැඹුරු මට්ටමේම නරක තත්වයක් මනසක ඇති වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් ධර්මයේ පිළිබඳව තියෙන අවබෝධය සමග ඒවායේ තියෙන ගැඹුරුකම අඩු වෙලා අඩු මට්ටම් වලට එන්න පටන් ගන්නවා. ඒක ස්වභාවිකව එහෙම තමයි වෙන්නේ. මොකද හේතුඵල සම්බන්ධතාවය ඒවායේ තියෙන පටිච්චසමුප්පාදේ ධර්මතා අපි හඳුනා ගන්නකොට નિરાයාසයෙන්ම අපේ හිතවල ඇති වෙනවා මේවා අහිතකර දේවල් නරක දේවල් හරියට වසක් විසක් සම්බන්ධයෙන් අපි හිතනවා වගේ. දැන් අපි දන්නවා නම් කවදාවත් වසක් විසක් පාවිච්චි කරන්නේ නැහැනේ. ඒතර ඒ වගේ මේවා මනසට අනික ඒවා ශරීරයටනේ වසවිස වෙන්නේ. මෙතෙන්දී මනසටනේ වසවිස වෙන්නේ. එතකොට මනසට වසවිස වෙන දෙයක් යම් කිසි අවබෝධයක් තියෙන කෙනෙක් කවදාවත් ගන්නෙ නැහැ. වැටහීමක් අවබෝධයක් තියෙනවා නම්. ඒ නිසා ධර්මානුකූලව කල්පනා කරද්දී මෙබඳු අහිතකර අසත් ධර්ම මනසට සම්බන්ධ වෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. නමුත් අර මං කලින් කිව්ව විදිහට සියුම් ආකාරයකට සංගවණු ආකාරයකට වරින් වර මතුවෙන ආකාරයකට අපේ සිත්වලට ඒක බලපාන්න පුළුවන්. එතකොට එහෙම වෙනකොට අපි යන්න පරිස්සම් වෙන්නට ඕනේ මේ මං හිතන්න යන දේ මේ කාරණය මේ ප්‍රස්තුත කාරණය කොහොමද මේ ක්‍රියාත්මක වෙන්නේ? ඒක මට හිත කරද අනික් එක්කෙනාට හිත කරද? එතකොට මට අහිත කරද අනික් එක්කෙනාට අහිත කරද? දෙපාර්ශ්වයටම අහිත කරද දෙපාර්ශ්වයටම හිත කරද? මේ විදිහට ඒක හිතන්න පුළුවන්කම. එතකොට එහෙම හිතන්න පුළුවන් නම් තමයි අපිට ඒකෙන් ඒක හරිනම් හොඳනම් කරන්නටත් ඒක හොඳ නැත්තම් අහිත කරනම් ඒ මිදෙන්නටත් අපිට පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් මේක තමයි භාවනාව. මේක තමයි වෙන්න ඕන දේ. එතකොට අපි වෙනම කාමරයකට වෙලා දොර වහගෙන සද්දවද්ද නැති තැනක වෙලා ඉඳලා අපි භාවනාවක් හැටියට කළත් එහෙම නැත්තම් අනික් අය අතරේ ගැවසෙමින් අනිත් අයත් එක්ක කතා බහ කරමින් අපි එදිනදා කටයුතු කරන අතරේ කළත් වෙනත් රැකියාවක් හෝ දෙයක් කරන අතරේ කළත් කොහොම කළත් මේක මනසේනේ සිද්ධ වෙන්නේ.
එතකොට මනසේ මේක ක්ෂණික භාවනාවක් හැටියට අප තුළ ක්‍රියාත්මක වෙන්න වෙන විදිහට අපි හුරු පුරුදු කරගත යුතු දෙයක්. එතකොට මේ භාවිතාව කියලා අපි නිතරම කතා කරන්නේ මෙහෙම හිතන්ඩ පුහුණු වෙන එක. දැන් අපි අර මේ මංගල ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී අපි නිතර ඇහිච්ච වචනයක්නේ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා. මේ යෙදුම හරි වැදගත්. භාවිතෝ කියන්නේ අපි ප්‍රැක්ටිස් කරනවා. බහුලීකතෝ කියලා කියන්නේ practicing again and again. එතකොට නැවත නැවතත් ඒක අපි භාවිතා කරනවා. එතකොට එහෙම යම් කිසිවක් අපි භාවිතාවට ගන්නවා නම් ප්‍රැක්ටිස් කරනවා නම් ඒක නැවත නැවත භාවිතාවට ගන්නවා නම් භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය. යන්නේ එතකොට ඒක මනා අවබෝධයක් හැටියට මේ Tamanට දැනෙන්න පටන් ගන්නවා. අවබෝධයක් බවට පත් වෙනවා. Taman ඒක භාවිතා කරනකොට නැවත නැවත භාවිතා කරනකොට මනා හඳුනා ගැනීමක් හැටියට අවබෝධයක් බවට පත් වෙනවා. එතකොට අභිඤ්ඤාය කියන්නේ මනා අවබෝධයක් හොඳ හඳුනා ගැනීමක් බවට පත් වෙනවා. සම්බෝධාය එතකොට ඒ හඳුනාගත්ත දේ තමාගේ තහවුරු වෙච්ච අවබෝධයක් වටහා ගැනීමක් බවට පත් වෙනවා. අභිඤ්ඤාය සම්බෝධාය. අභිඤ්ඤාය කියන්නේ අර තමා භාවිතා කරපු එක නැවත නැවත භාවිතා කරපු එක ගැඹුරින් හඳුනා ගන්නවා. ගැඹුරින් තේරුම් ගන්න පුළුවන්කම Tamanට ලැබෙනවා කියන එක. සම්බෝධාය එතකොට ඒක තහවුරු වෙච්ච දැනුමක් අවබෝධයක් හැටියට දැනුම නෙමෙයි තහවුරු වුණු අවබෝධයක් හැටියට තමා තුළ රැස් වෙනවා කියන එක. සම්බෝධාය. එහෙම වුණාම ඒක නිබ්බානාය සංවත්තති. ඒක නිවීම පිණිස සැනසීම පිණිස විමුක්තිය පිණිස අදාළ වූ උපකාරක ධර්මයක් හැටියට Tamanට ප්‍රයෝජනවත් වෙනවා තමයි කියන්නේ. එතකොට ඒ විදිහට අර භාවිත බහුලීකත අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන්නේ පවතිනවා කියන එක. එතන අන්න එහෙම ඒ වීම ඒක ධම්මචක්ක සූත්‍රයේදී හරිම මේ අර්ථ සම්පන්න විදිහට භාවිතා වෙච්ච දෙයක් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. එතකොට ඒක වෙන්නේ අපි භාවිතා කර ප්‍රැක්ටිස් කළොත් ඒක භාවිතයට ගත්තොත් ඒක යෙදුවොත් එහෙම ඒක ඇප්ලිකේෂන් එකක් හැටියට අපිට සම්බන්ධ වෙලා උපයෝගී කරගත්තොත් භාවිතා වුණොත් තමයි ඒක වෙන්නේ. දැන් ඔය මම කියවිච්ච ඇප්ලිකේෂන් කියන එක හරි වැදගත් එකක්. දැන් අපි මම ඊට කලිනුත් මම හිතන්නේ ඔබ ඉදිරියේ කියලා තියෙන එකක්. අපි දැන් මේ පරිගණක එහෙම නැත්නම් iPad එකක් ෆෝන් එකක් පාවිච්චි කරද්දී අපි ඒ ඩිවයිස් එකට අපි දානවනේ ඇප්ලිකේෂන් එකක්. ඇප්ලිකේෂන් ගොඩක් එක එකව දාගෙන තියෙනවා. එතකොට මේ ඩිවයිස් එක කොයිතරම් හොඳ වුණත් අපි ඒකෙන් ප්‍රයෝජනයට ගන්න අපි ඇප්ලිකේෂන් එක හරහා. ඒක හරි වටිනා එකක් හුඟක් වටිනා උපකරණයක් වෙන්න පුළුවන්. ඒ උපකරණයේ වටිනාකම තිබුණට ඒ වටිනාකම අපි භුක්ති විඳින්නේ අපි ප්‍රයෝජනයට ගන්න භාවිතාවට ගන්න ඒකට යොදාගෙන තියෙන ඇප්ලිකේෂන් එක මත. ඒ ඇප්ලිකේෂන් එකක් හරහා තමයි අපි ඒකේ ප්‍රයෝජනය අපි ගන්නෙ. එතකොට අපි ඒකට ඇප් එකක් අපි ඩවුන්ලෝඩ් කරගන්නවා. ඒ කියන්නේ ඇප් එකක් අපි ඇක්ටිවේට් කරගන්නවා. ඒකට මින් ඉදිරියට මෙන්න මේ ඇප්ලිකේෂන් එක අපි භාවිතා කරනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේත් මෙන්න මේ විදිහම එකක්. අපි මනසට කිසියම් ඇප්ලිකේෂන් එකක් දාගන්නවා. එතකොට මොකද්ද මේ යමක් ඉස්සෙල්ලා අපි කතා කරපු විදිහට යමක් කරන්න යනකොට යමක් කියන්න යනකොට යමක් හිතන්න යනකොට ඒක මට හිත කරද අහිත කරද අනිත් එක්කෙනාට හිත කරද අහිත කරද මටයි අනිත් එක්කෙනාටයි හිත කරද නැත්නම් මටයි අනිත් එක්කෙනාටයි දෙන්නටම අහිත කරද කියන එක. මේක තවත් වර්ෂන් එකක් තියෙනවා. මට හිත කර වෙලා අනික් එක්කෙනාට අහිත කර වෙනවා නම් ඒකත් වැරදි. අනිත් එක්කෙනාට හිත කර වෙලා මට අහිත කර වෙනවා නම් ඒකත් වැරදි කියන එක. ඒතර ඒ නිසා මේ කාරණේ දෙස බලන ආකාරයක් කිසියම් ෆෝමැට් එකක් තියෙනවා.
එතකොට අන්න ඒක භාවිතා කිරීමේ ඇප්ලිකේෂන් එක අපේ මනසට දා ගැනීම. එතකොට යම් කිසි කෙනෙක් හරියට ඒ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් වුණා නම් තමන්ගේ සිතට ඒක ඩවුන්ලෝඩ් කරගන්නේ අපි බුදු පියාණන් වහන්සේගේ දේශනාව තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරපු ධර්මය තුලින් අපි මගේ මනසට බාගත කරගන්නවා ඩවුන්ලෝඩ් කරගන්නවා. බාර ගන්නවා ඒක. අපි සමාදන් වෙනවා කියන්නේ ඒක තමයි. දැන් අපි යමක් අපි කියන්නේ භාවිතයේ මේ සමාදියාමි කියලා සමාදන් වෙනවා කියලා. ඒතර සමාදන් වෙනවා කියලා කියන්නේ අර ඇප්ලිකේෂන් එක භාවිතා කරන්න මම එකඟ වෙනවා කියන එක. දැන් ඇත්තටම දැන් මේ වචනවල තියෙන වෙනස්කම විතරයි. දැන් අපි ශික්ෂාවන් සමාදන් වීමේදී පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනවානේ. එතකොට ප්‍රාණ අතිපාතනය කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ තවත් කෙනෙකුගේ ජීවිතය පැවැත්මට බාධා වෙන්න, හිංසා වෙන්න, හානියක් වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ කියන ප්‍රතිපත්තිය මම සමාදන් වෙනවා. මම ඩවුන්ලෝඩ් කරගන්නවා. මම බාගත කරගන්නවා. මම අදාළ කරගන්නවා. මම සමාදන් වෙනවා ඒකේ. ඔව් මම එහෙම කරන්නේ නැහැ තමයි කියන එක සමාදන් වෙනවා. මේ සමාදන් වීම තමයි අපි අද කාලේ ඔය සිංහල වචනෙන් කිව්වොත් බාගත කරගන්නවා. එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්නවා කියන එක තමයි වචනේ මේ පාලියෙන් අපි තියෙන එක සමාදියාමි කියන වචනේ. සමාදන් වෙමි, එකඟ වෙමි. ඒක භාවිතා කරන්න මින් ඉදිරියට සූදානම් වෙමි කියන එක තමයි ඒක කියන්නේ. ඒතර ඇත්තටම මේ ඇප්ලිකේෂන් තමයි අපි දාගන්නේ. දැන් පංචශීලය කියලා කියන්නේත් අපි ඇප්ලිකේෂන් 5ක් තමයි දාගන්නේ. මෙන්න මේ ටික මගෙන් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. ඒතර මෙතෙන්දිත් මේ සූත්‍රයේදී දේශනා වෙන්නේ මෙන්න මේ වැරද්ද කායික වැරද්දක් වෙන්න පුළුවන්, වාචසික වැරද්දක් වෙන්න පුළුවන්, මානසික වැරද්දක් වෙන්න පුළුවන්. මේක වෙන්න දෙන්නේ නෑ මම කියන භාවිතාව යොදා ගැනීම. එතකොට මේ භාවිතාව කියන එක තමයි අතිශය වැදගත් වෙන්නේ. ඒකයි මං කිව්වේ අර සූත්‍රයේ තියෙන්නේ භාවිතෝ බහුලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා. එතකොට අපි ඒක ප්‍රැක්ටිස් කරනවා නම් when you are practicing again and again නැවත නැවත ඒක ප්‍රැක්ටිස් කරනකොට තමයි ඒක අවබෝධයක් හැටියට මන අවබෝධයක් හැටියට තමන්ට ලැබෙන්නේත් ඊට පස්සේ ඒක තහවුරු වෙන්නේ තමන්ගේ හිතේ. තහවුරු වෙනවා කියන එක තේරුම ඔව් මේක වෙන්න දෙන්නෙම නෑ තමයි කියලා අපි සහතික කරගන්න එක මනසට. එහෙම වුණාම අන්න ඒක හරහා විය හැකි බාධා ටික වළකිනවා. ඒක තමයි නිබ්බාණය වෙන්නේ. එතකොට අර අයින් වීමක් වෙලානේ තියෙන්නේ. එතකොට මං සැනසෙනවා දැන්. මම කාට හරි හිංසා කරන්න ගියේ නැත්නම් අනිත් එක්කෙනාගේ මට හිංසා වෙන්න තියෙන ඉඩකඩ අයින් වෙනවනේ. එතකොට මම කාට හරි බාධා කරන හිංසා කරන්න ගියොත් එහෙම එයාමත් එක්ක අමනාප වෙන්න පුළුවන්. එයා මාව අතහැරලා දාන්න පුළුවන් සදාහටම මගේ ආශ්‍රය හිත හොඳ කෙනෙක් නමුත් මාව ඇසුරෙන් අයින් කරන්න පුළුවන්. නරක කෙනෙක් මාව ඇසුරෙන් අයින් කළාට කමන්නේ නැහැ. නමුත් හොඳ කෙනෙක් මාව ඇසුරෙන් අයින් කරන එක ඒක පාඩුවක්නේ. එතකොට ඊළඟට ඒක නීත්‍යානුකූල පැත්තෙන් පොලිසිය හෝ උසාවිය හෝ දඬුවම් ලැබීමක් හෝ ඔහොම අධිකරණ විනිශ්චයකට ලක් වෙන්න පුළුවන්. ඒතර එහෙම දේවල් ඔක්කොම ටික සිද්ධ වෙන්නේ මේ භාවිතාව සිද්ධ නුනොත්නේ. එතකොට හරියට සිද්ධ නුනොත්නේ. එතකොට ඒ නිසා ඒක අපි භාවිතා කරනවා කියලා කියන්නේ යොදා ගන්නවා. තමන්ගෙන් මෙන්න මේ වැරද්ද මේ දෝෂය මින් ඉදිරියට වෙන්නේ නැහැ කියන අදිෂ්ඨාන පූර්වක භාවිතාව. ඒක අදිෂ්ඨානය කියලා කියන්නේ අපි ඒක දාගන්න තීරණය කිරීම දැඩිව මානසිකව එකඟ වීම අර සමාදන් වීම තමයි එතෙන්දි සිද්ධ වෙන්නේ. අපි ඒක භාවිතාවට ගන්නවා කියන එක. එතකොට එහෙම ගත්තොත් අපි ඒක මාළඟ දැන් මින් පස්සේ තියෙනවා. එතකොට ඒක කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ ඒකට හානි වෙන්න නොදී අපි දැන් මගේ ආරක්ෂාව සඳහා මම ගන්න තීරණය මම ආරක්ෂා කරනවා. තීරණයයි ආරක්ෂා කරන්නේ. එතකොට මේ තීරණය ආරක්ෂා වීම නිසා මට වෙන්න තියෙන හානි ටික වළකිනවා. එතකොට පංචශීල ප්‍රතිපත්තියකින් වෙන්නේත් ඒක. එතකොට ඒ නිසා එතන සුරක්ෂිත වෙන්නේ මාව. මට වෙන්න තියෙන හානි කායිකව වෙන්න තියෙන හානි
සමාජීය වශයෙන් එහෙම නැත්නම් මානසික වශයෙන් මේ හැම පැත්තෙම විය හැකි හානි ටික වළකින්න ඒක උදව් වෙනවා හේතු වෙනවා. එතකොට මේ විදිහට මෙන්න මේ ඇප්ලිකේෂන් එක මේ යොදා ගැනීම මේ භාවිතාව මා තුළ තහවුරු වෙන්න විදිහට අපිට යොදා ගන්න පුළුවන් නම් එක එක ප්‍රතිපත්ති හැටියට හැම ශික්ෂාවක්ම ශික්ෂා කියන වචනේ තේරුම ප්‍රතිපත්තියක්. ඒතර මේ ප්‍රතිපත්තිය මට ලබා ගන්නවා මං ඇති කර ගන්නවා. එතකොට ඇති කරගත්තාම ඒක මගේ තහවුරුවක් හැටියට මම මින් ඉදිරියටම භාවිතා කරනවා. ඒතර ඒ හරහා මට සිදුවිය හැකි හානිය දෝෂය මට වළක්ව ගන්න පුළුවන්කම ඇති වෙනවා. එහෙම වළක්ව ගත්තාම ඒකේ තියෙන සැනසීම, ඒකේ තියෙන පහසුව, ඒකේ තියෙන නිස්කලංකභාවය මටම අත්විඳින්න පුළුවන්කම ලැබෙනවා. ඒතර ඒ අත්විඳීම අපි හඳුන්වනවා දිව්‍යමය සුවයක් හා බ්‍රහ්මමය සුවයක් හැටියට විවිධ මට්ටම් වලින් අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට ඒ නිසා ඒක දිව්‍ය බවට හෝ බ්‍රහ්ම තත්ත්වයට අදාළ වෙන දේවල් බවට පත් වෙන්නේ මං ඇති කරගන්නා වූ භාවිතයේ ස්වરૂපය මත. එතකොට ඒ නිසා මෙන්න මේ යෙදීම තමයි මෙතෙන්දී මේ කතා කරන්නේ මේ අම්බලටික රාහුලවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙන්න මේ භාවිතාව අපි කොහොමද යොදාගන්නේ කියන කාරණේ. එතකොට ඒක අර මට්ටම් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන ඒ තුන ඔස්සේ ඊළඟට අනාගතය, වර්තමානය හා අතීතය කියන කාලත්‍රයේදීම ඒක භාවිතාවට ගැනෙන්නේ කොහොමද කියන එක තමයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට ඒක තමයි මෙතෙන්දී මේ කිව්වේ යමක් කරන්න යනකොට ඒක ගැන ඒ විදිහට හඳුනා ගන්න හිතන්න අවශ්‍යයි කියන එක. ඔබට මුත් කියන්න එහෙම තියනවද? පාලි වාක්‍ය සමාන නිසා ඒක මේ මම ආයෙ නැවත කියන්න යන්නේ නැහැ. අර විදිහටමයි තියෙන්නේ. එතකොට ඒක වර්තමානයේට භාවිතා වෙලාවයි තමයි තියෙන්නේ. While you are doing a mental action, you should reflect on it. This mental action I am doing, is it leading to self-affliction, to the affliction of others, or to both? Is it an unskillful mental action with painful consequences, painful results? If on reflection you know that it is leading to the self-affliction, to affliction to others, or both, you should give it up. But if on reflection you know that it is not, you may continue with it. එතකොට මේ දෙවෙනි අවස්ථාව කියන්නේ අර ඉස්සෙල්ලා අපි කතා කරපු දේවල් විදිහටම වචී කර්ම සම්බන්ධයෙන් කතා කළා වගේම අපි මනසින් මේ වෙන විට යමක යෙදී ඉන්නවා නම් වර්තමානයේදී අපි අර ඉස්සෙල්ලා කරන්න යනකොට හිතන එකනේ සැලසුම් කිරීමේදී ඇතිවෙන එකනේ. දැන් ඕනම එකක අපි අවස්ථා තුනක් තියෙනවා. අපි යම් දේවල් සමහර සැලසුම් කරනවා ඊළඟට කරන අවස්ථාවක් තියෙනවා. දැන් මේ අවස්ථාවේ ප්‍රායෝගිකව තමන් එහි යෙදමින් ඉන්න අවස්ථාවේ දැනට මේ භාවිතාවෙහි ප්‍රැක්ටිස් කරමින් ඉන්න වෙලාවේ යොදා ගන්න අවස්ථාවේ ඒ තනත් අපි අවදියෙන් ඉන්නට ඕනේ. දැන් හරියට අපි ගමනක් යන්න ඉස්සෙල්ලා සැලසුම් කරගන්නවා ඊට පස්සේ ගමන පිටත් වෙලා ගමනාන්තය දක්වා යන පරාසය තුල තියෙනවනේ ඒ ඩියුරේෂන් එක තුල තියෙන කාලය අන්න ඒ වගේ. එතකොට අපි අර ඉස්සෙල්ලා සැලසුම් කළා හිතුවා මේක මම මෙහෙමයි කරන්න යන්නේ කියලා ඊළඟට ඒක කරන අවස්ථාවේදී කරමින් ඉන්න අවස්ථාවේ අපි නැවත ආවර්ජනය කරනවා රිෆ්ලෙක්ෂන් එක අපේ පවත්වා ගන්නවා මේ කරමින් මේ හිතමින් ඉන්න එක මේ මානසික යෙදවුම මේ මානසික මෙහෙයුම කොයි තරම් දුරට හිත කරද අහිත කරද මට හිත කරද අනිත් එක්කෙනාටත් හිත කරද මට අහිත කරද අනෙක් එක්කෙනාටත් අහිත කරද මේ විදිහට දෙපාර්ශ්වයටම හිත කරද නැද්ද කියන එක පිළිබඳව
අපි සලකා බැලීමක්. එතකොට මේක දැන් නිතරම වෙන්නේ නැහැ සිතක. ඒක එහෙම වෙන්න අපි භාවිතා කරන්න ඕනේ, යොදන්න ඕනේ. අර මං කිව්ව ඉස්සෙල්ලා ඇප්ලිකේෂන් එක කියලා. එතකොට ඒ ඇප්ලිකේෂන් එක අපි දාගන්න ඕනේ. බොහෝ දෙනා එහෙම හිතන්නේ නැහැ. උනාට පස්සේ තමයි අනේ අපොයි කියලා හිතන්නේ. අනේ මෙහෙම දෙයක් වුණානේ කියලා පසුතැවෙන්නේ පස්සේ. දැන් ධර්මයේ පාපේ වැරද්ද කියලා කියන්නේ පසුතැවෙන දේනේ. එතකොට පස්සේ අපිට පසුතැවෙන්න වෙනවා නම් ඒක තමයි පාපේ වෙන්නේ. අපි පස්සේ සතුටු වෙන්න පුළුවන් එකනේ අපි පින කියලා කියන්නේ. එතකොට යම් කිසිවක් නිසා අපට පසුතැවෙන්න සිද්ධ වුණා නම් අනේ මෙහෙම වුණානේ කියලා අපිට හිතන්න වෙනවා නම් අන්න එතෙන්දී අපි පරිස්සම් වෙන්නට ඕනේ, කල්පනාකාරී වෙන්නට ඕනේ. මේක මෙහෙම වෙන එක අහිතකරයි, දෝෂ සහගතයි කියන එක පිළිබඳව අපි කල්පනාකාරී වෙන්නට ඕනේ. එතකොට ඒ සඳහා නිරන්තර අවදිවත් බවක්, මානසික අවදිවත් බවක් අපි පවත්වාගෙන යන්නට ඕනේ. දැන් මේක භාවනාවක්. මේක කන්ටිනියස්ලි අප තුළ සිද්ධ වෙන දෙයක්. එතකොට මේකට තමයි අපි අර සතිය ඕන වෙන්නේ. දැන් සතිය පිළිබඳව අපි කතා කරලා තියෙනවා නොඑක් අවස්ථාවලදී. එතෙන්දී අපි කතා කළානේ අර හුස්ම ගැනීම හෙලීම කියන එක තුල ඉඳගෙන මේක සරාගී සිතක්ද, විතරාගී සිතක්ද, සදෝෂ සිතක්ද, අදෝෂ සිතක්ද, මෝහී සිත, ඔහොම කියලා චිත්තානුපස්සනාවක් අපි බැලුවේ. එතකොට එහෙම එසේ බලන ස්වභාවය කන්ටිනියස්ලි නිරන්තරයෙන්ම දිගින් දිගටම පවත්වාගෙන යන ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව අපිට පේන දකින දෙයක් තමයි ඊටාම වැදගත් කාරණයක් තියෙනවා. එතන හැම වෙලේම මේ හිතේ ද්විධාකාරව දෙආකාරයක මේ භාවිතාවක් තියෙනවා. මොකද එකම හිත දෙකට බෙදෙනවා. දෙකට බෙදලා එක සිතකින් ඒක සක්‍රියව මෙහෙවෙනවා, තවත් සිතකින් ඒක මේ ඔබ්සර්ව් කරනවා. එතකොට මේ ඔබ්සර්වේෂන් එක කන්ටිනියස්ලි දිගින් දිගටම යනවා. එතකොට එහෙම එකක් තමයි මේ දහම් බුදු පියාණන් වහන්සේගේ දහමෙහි දක්වලා තියෙන්නේ භාවනාව හැටියට. එක සිතකින් ඒක සක්‍රියව කරනවා, අනිත් එකෙන් ඒක අල්ලගන්නවා. එතකොට මේ දෙආකාරයකින් සිද්ධ වෙන ප්‍රොසෙස් එකක් හැටියට තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපි අර මේ උදාහරණයක් අපි ගන්නවා, අර ගොයන් කපනකොට මේ ගොවියෝ එක අතකින් අර ගොයන් මිටි අල්ල ගන්නවා, දෑකැත්තෙන් කපනවා. එතකොට මේ දෙකම ක්‍රියාත්මක වෙන්න එපා එක විට. එහෙම වුණොත් නේ ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට මේ අනික් ඒ වගේ අපි හැම විටම යමක් මෙහෙවෙමින් කරමින් ඉන්නවා. ඒසේ කරද්දිම ඒක හරිද වැරදිද, එහි තියෙන අඩුපාඩුව මොකක්ද කියන එක බලන ඔබ්සර්වේෂන් එකකුත් එතනම ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ අර ප්‍රතීක ප්‍රතිචාර ක්‍රමයකට, එහෙම නැත්නම් අර මේ ඇක්ෂන් එකට රියැක්ෂන් එකක් දැක්වීම හැටියට යනවා මිසක් ඒක අවබෝධයක් හැටියට සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ විට ඉමෝෂනල් වෙන්නේ ඒ නිසා. බොහෝ අය චිත්ත වේගවලට අවනත වෙලා චිත්ත වේගවල හැසිරීමට අනුවනේ බොහෝ දෙනාගේ ක්‍රියාකාරකම් තීරණය වෙන්නේ. එහෙම තීරණය වෙන්නේ අර හිත් දෙකකින් බලන්නේ නැති නිසා. හිත් දෙකක් කියලා කිව්වේ මේ හිත් දෙකක් කියන අර්ථය නෙමෙයි, එකම හිතේ අවස්ථා දෙකකට බෙදිලා එහෙකින් ක්‍රියාත්මක වෙනවා, අනිකින් ඒකම ඔබ්සර්ව් කරනවා, පරීක්ෂාවට ලක් කරනවා. එතකොට මේ භාවනාවේදී සති සමාධි භාවනාවේදී ආනාපාන සති සමාධි භාවනාවේත් ඒ පහුගිය සූත්‍ර අපි කතා කරපු හැම එකම පෙන්නුව දේ තමයි එක සිතකින් මේ සිතේම අවස්ථා දෙකක්. ඒක දැන් මෙහෙම හරි වේගෙන් හිතට ක්‍රියාත්මක වෙන්න පුළුවන්නේ. එතකොට ඒක ක්‍රියාත්මක වෙනවා, සිතුවිලි එනවා. ඒ සිතේම ඊළඟ අවස්ථාවකින් අර සිතුවිල්ල පරීක්ෂා කරන සිතුවිල්ලක් අපි නිර්මාණය කරගන්නවා. මේක තමයි ඇප්ලිකේෂන් එක.
මේක තමයි යොදා ගැනීම. දැන් බොහෝ විට එහෙම භාවිතා නොවන සිතකදී වෙන්නේ අර ආපු දෙකට ප්‍රතිචාර දක්වනවා මිසක් ඒකේ ප්‍රත්‍යවේක්ෂාවක් වෙන්නේ නැහැ. ඒක රිෆ්ලෙක්ෂන් එකක්, ඒක පරීක්ෂාකාරීව බැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න එතකොට අර සත්තු වැඩ කරනවා වගේ වෙන්නේ. දැන් සතාට බය හිතුණා නම් ඒකට මේ කඩාගෙන පැන්නා, එහෙම නැත්නම් දිව්වා, එහෙම දෙයක් විතරනේ ඒක. ඒක මොකද්ද කියලා පරීක්ෂා කරලා ඒකෙන් මොකද්ද වෙන්න තියෙන හානිය, මොකද්ද තියෙන ප්‍රයෝජනය, කොහොම ප්‍රතිචාර දක්වුවොත්ද මේකෙන් වඩා ප්‍රයෝජනවත් වෙන, ඔහොම මොකුත් හිතන්නේ නැහනේ. එයා සිද්ධියට අදාළ වූ ක්ෂණික ප්‍රතිචාරය දැක්වුවා මිසක් ඒ ගැන පරීක්ෂා කිරීමක් වෙන්නේ නැහැනේ. නමුත් මිනිස් සිතක තියෙන වටිනාකම තමයි ඒව පිළිබඳව විවිධාකාරයෙන් පරීක්ෂා කරන්න, හොයා බලන්න, හඳුනා ගන්න අවස්ථාව හැකියාව තියෙනවා. ඒක වේගෙන් කළ හැකි, මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒ තරම්ම සිත වේගවත්. ඒතර ඒ නිසා අර ආනාපාන සතියේදී හුස්ම ගැනීම හෙලීම කියන එකේ තමන් ඉන්නවා, ඒ කියන්නේ වර්තමානයේ ඉන්නවා. එසේ ඉඳගෙන අර සිද්ධ වෙන දේ පරීක්ෂාවට ලක් කරනවා. එතකොට අර පරීක්ෂා කරන හිත තමයි මේ අපි පුහුණු කරගන්න ඕනේ, හදා ගන්න ඕනේ, ලෑස්ති කරගන්න ඕනේ අර දේ කරන්න. අන්න එතකොට අර ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ වෙනවා. මේක හිත කරද අහිත කරද, කොයි තරම්ද හිත කර වෙන්නේ, කොයි තරම් අහිත කර වෙනවද කියන කාරණය. එතකොට ඒවායේ තියෙන සාපේක්ෂ බව හඳුනා ගැනීම. මම මීට කලින් ගිය සතියේ අර මේ පොදා වැඩසටහනේදී මම පැහැදිලි කළා එකක් කාරණයක්. හැම විටම මේ අපි දැන් ආස්වාදය, ආදීනවේ, නිස්සරණය කියන කරුණු තුන සාපේක්ෂ වෙනවා කියලා. ඒතර දැන් අපි මේ රිෆ්ලෙක්ෂන් එක මේ විදිහට මෙහෙම බලද්දී අපි ඒක හඳුනා ගන්න ඕනේ. දැන් මේ කාරණේට ඒක අදාළ වෙනවා. මොකද අපි හිතකර බව, අහිතකර බව හා දෙපාර්ශ්වයටම හිතකරද නැද්ද කියන එක පරීක්ෂා කරද්දී එතෙන්දී යම් කිසි සාපේක්ෂ බවකුත් ඔතන ගොඩ නැගෙනවා. ඒ කියන්නේ දැන් ඕනම දෙයක් සම්බන්ධයෙන් අපිට ඒකේ හොඳ පැත්තකුත් පේනවනේ අපිට. එතකොට අපි ඒකට කියනවා ආස්වාදය කියලා. ඒ කියන්නේ පේන හොඳ පැත්ත. මේක හිතකරයි, මේක ප්‍රියයි, මට ඕනේ, මං කැමති, මෙන්න මේ ප්‍රයෝජනේ මේකෙන් තියෙනවා කියලා අපිට ඕනම දෙයක් සම්බන්ධයෙන් හිතන්න පුළුවන්. එතකොට අපි එතෙන්දි කියනවා ඒකට ආස්වාදය කියලා. ආස්වාදය කියන්නේ සතුටු වෙනවා කියන අර්ථයේ පමණක්ම නෙමෙයි, ඒකේ බෙනිෆිට් එක, ඒකෙන් ලබන්න පුළුවන් ප්‍රයෝජනේ කොයිතරම්ද කියන එක සලකා බැලීම. මෙතෙන්දිත් අපි මට හිත කරද අහිත කරද කියලා අපි බලනවා කිව්වනේ. එතකොට මට හිත කරයි නම් මට හිත කර වෙන්නේ කොයි විදිහටද, කොයි ප්‍රමාණයකටද හිත කර වෙන්නේ ඒක. එතකොට ඒ වගේම ඒකේ මට හිතකර බවක් තියෙනවා වගේම ඒකේ තියෙන දෝෂයක් තියෙන්නත් පුළුවන්. එතකොට ඒ දෝෂය තමයි අපි ධර්මයේ හඳුන්වන්නේ, බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ අපිට ආදීනවේ කියලා. ඒ ආදීනව කියලා කියන්නේ ඒකෙන් මට විය හැකි හානිය, දෝෂය, වැරද්ද. එතකොට දැන් අපි ආහාරයක් ගමුකෝ. ආහාරය කියන එකෙන් මාව පෝෂණය වෙනවා, මං බඩ පිරෙනවා, සතුටු වෙනවා, ඔක්කොම එහෙම වෙනවා. දැන් ආහාරය කියන එකේ මගේ පෝෂණයකුත් තියෙනවා, සතුටු වීමකුත් තියෙනවා. ඒ දේවල් මට ලැබෙනවානේ. ඒ ලැබුණට ඒකේ ආදීනවයක්ත් තියෙන්න පුළුවන්. දැන් ඩයබටික් තියෙනවා නම් පැණි රස වර්ග පාවිච්චි කළාම ඩයබටික් තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒකනේ ආදීනවේ වෙන්නේ. එතකොට දැන් ආදීනවයක් දැක්කහම, අපි වැරද්දක් දැක්කහම, හානිය, පාඩුව, එහෙම නැත්නම් ඩ්‍රෝබැක්ස් මොනවා හරි ඒව දැක්කහම, ඒක දැක්කහම අපි ඒක වළක්වන්න එපා, අයින් කරන්න ඕන වෙනවනේ. එතකොට ඒක ගැලපෙන්නේ නැත්නම් ඉවත් කිරීම, ඒකෙන් වැළකීම තමයි නිස්සරණය කියලා කියන්නේ. එතකොට ඒක හොඳ නැත්නම්, අහිතකර නම්, බාධා සහිත නම් ඒක ඉවත් කරනවා, ඒකෙන් අයින් වෙනවා. ඒ අයින් වීමට ධර්මයේ භාවිතා වෙන වචනේ තමයි නිස්සරණය කියන එක, abandon කියන එක. එහෙම නැත්නම් පටිනිස්සග්ගය කියන වචනේ. ওই වගේ අපි භාවිතා කරන වැළකීම, විරමණය.
එතකොට මේ විරමණය නැත්තම් මේ වැලකීම මේ පටිනිස්සග්ගය අතහැරීම රිලින්ක්විශ්මන්ට් එක අපි මේවා සාපේක්ෂ බවක් තියෙනවා. එතකොට අපි ආස්වාදය කොයිතරම් ප්‍රමාණයක්ද ලැබෙන්නේ ඒකට අදාළ ආදීනවේ කොයිතරම් බරපතලද. දැන් අපිට සුළු ආස්වාදයක් ලැබෙන්නේ ආදීනවේ බරපතල නම් අපි අර සුළු ආස්වාදයේ බලන්න යන එකේ තේරුමක් නැහැනේ. විශාල ආස්වාදයක් කියන එක තේරුම මෙතෙන් භාවිතා කරන්නේ වටිනාකමක්. තමන්ට ප්‍රයෝජනයක්. ලොකු ප්‍රයෝජනයක් සිද්ධ වෙනවා නම් ඒකේ යම් යම් පාඩු තියෙන්න පුළුවන්. ව්‍යාපාරයක් කරන්න යන කෙනෙක් හැම වෙලේම ඒකේ අවදානමක් රිස්ක් එකක් තියාගෙන ව්‍යාපාරයක් කරන්නේ. සම්පූර්ණයෙන්ම 100%ක්ම යාට ඔක්කොම බෙනිෆිට්ස් ඔක්කොම ප්‍රතිඵල රිසල්ට් එක හම්බෙන්නේ නැහැනේ. එයාට යම් කිසි පාඩු හානි සිද්ධ වෙන්නත් පුළුවන්. ඒකත් එයා දන්නවා. නමුත් එයාට ලැබෙන ලාභේ වැඩි නම් අර හානිය ගැන එයා වැඩි හිතන්නේ නැහැ. මේ ආස්වාදයේ ප්‍රයෝජනේ වැඩි නිසා යාට. ඒතර ඒ වගේ අපි කරන ඕනෑම දෙයක යම් ආස්වාදයකුත් තියෙනවා යම් ආදීනවයකුත් තියෙනවා. ඒතර මෙන්න මේක සලකා බැලීමක්. නිරන්තරයෙන්ම මේක සමපාත වෙනවද එහෙම නැත්නම් කොයි පැත්තද වැඩි කියන එක කිරා බැලීමක් මෙෂර් කිරීමක් සලකා බැලීමක් හැම විටම සිද්ධ වෙන්න ඕනේ. එතකොට ඒක ආහාර වෙන්න පුළුවන්, ඇඳුමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් මිලදී ගැනීමක් වෙන්න පුළුවන්, වෙනත් ආයෝජනයක් වෙන්න පුළුවන්. කෙනෙකුගේ තියෙන සම්බන්ධතාවයේ ප්‍රමාණය වෙන්න පුළුවන්, හිතවත්කමේ ස්වරූපේ වෙන්න පුළුවන්, ගනුදෙනුවක් වෙන්න පුළුවන්. මේ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් මේ කාරණේ අදාළයි. එතකොට මේ ඕනෑම අවස්ථාවකදී මේ සලකා බැලීම නිරන්තරයෙන්ම වෙන්නට ඕන. ඒක මගහැරලා ගියොත් අපිට එතනින් ලොකු හානියක්, පාඩුවක්, දෝෂයක්, වැරද්දක් සිද්ධ වෙන්න පුළුවන්. කෙටි කාලීනව හෝ දිගු කාලීනව අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවාමයි. ඒතර ඒ නිසා මේ භාවිතාව අපි නිතර යොදා ගන්න ඕන එකක්. මොකද ඒක ගිලිහිලා ගියොත් එහෙම අනිවාර්යයෙන්ම ඒකට වන්දිය ගෙවන්න සිද්ධ වෙන්නේ Tamanට. ඒ වන්දිය මොන ප්‍රමාණයටද මොන අවස්ථාවේදී මොන ස්වරූපයෙන් ගෙවන්න වේද කියලා අපි දන්නේ නැහැ. ඒකට අපි භාවිතා කරන ආහාර වෙන්න පුළුවන්, අඳුම් වෙන්න පුළුවන්, ඖෂධ වර්ග වෙන්න පුළුවන්, වෙනත් දෙයක් වෙන්න පුළුවන්. කවර දෙයකදී වුණත් මේ භාවිතාව පිළිබඳව හොඳ සාවධාන බවක් නැත්නම් ඒකෙන් සිදුවිය හැකි හානිය සමහරට බරපතල වෙන්න පුළුවන්. මේක මෙතෙන්දී ඖෂධ සම්බන්ධයෙන් වුණත් දැන් අපි ඖෂධයක් බේතක් කියලා කියන්නේ හොඳ එකක්නේ. අපි හැම විටම ඖෂධය බේත කියන එක හොඳ එකක් හැටියට සලකන්නේ. නමුත් ඖෂධයේ බේත හොඳ වුණාට දැන් අපිට බැහැනේ ෆාමසි එකට ගිහිල්ලා එතන තියෙන හොඳම බේත් වර්ග ටික අරගෙන බොන්න. එහෙම විවොත් එහෙම පහසුවීම පැත්තකින් තියලා වැඩි කල් යන්න ඉස්සෙල්ලා මහ විශාල හානියක් ඇඟට වෙන්න පුළුවන්. නමුත් අපි බොන්නේ හොඳම බේත් ටික තමයි එතන තියෙන්නේ. දැන් අපේ හිතුමතේ ගිහිල්ලා සලකා බැලීමක් නැතුව හොඳම බේත් ටික එතන තියෙන වටිනාම බේත් ටික අරගෙන බිව්වොත් එහෙම අපිට ජීවත් වෙන්න පවතින්න බැරි වෙනවානේ. ඒ නිසා අපි රෝගේ ප්‍රමාණයයි වෛද්‍යවරයාගේ උපදේශයයි එයා දෙන මාත්‍රාව ඩොසේජ් එක කොයිතරම්ද කියන එකයි මේ ඔක්කොම සලකලානේ අපි ඖෂධයක් භාවිතා කරන්නේ හා ඒකේ මාත්‍රාව ප්‍රමාණය හා කොයිතරම් කාලයකටද ඒක පාවිච්චි කරන්න කියලා. ඒක දොස්තර මහත්මයා මට මේක නියම කළා හොඳ බේතක් මම ඊට පස්සේ වෛද්‍යවරයා ගාවට යන්නෙත් නැහැ. හැමදාම මම ඒක බීගෙන ගියොත් එහෙම මහා ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට දැන් ඒක හොඳ දෙයක් නේ. දැන් ඖෂධය කියන්නේ හොඳ එකක්. වෛද්‍යවරයාත් හොඳ එක්කෙනෙක්. එයාත් මට නියම කළා මේක. නමුත් ඊට පස්සේ කවදාවත් වෛද්‍යවරයා ගාවට යන්නේ නැති නිසා අර භාවිතා කරපු බෙහෙත දිගින් දිගටම හැමදාම පාවිච්චි කරනවා. දැන් එහෙම අය ඉන්නවා.
මේ සමහර අය වෛද්‍යරයා නියම කරපු හින්දා ඒක හැමදාම බොනවලු. ඉතින් ඒක බීගෙන යන අය ඉන්නවා. ඒක ඇඟට ඕනද නැද්ද දැන් ඒක සනීපද නැද්ද ඔකුත් හිතන්නේ නැතුව. එහෙමයිත් ඉන්නවා සමහරලාට. ඒතර ඒ නිසා මේ භාවිතාව කොයි ප්‍රමාණයටද වෙන්න ඕන කියන එක. අර ආස්වාදය ආදීනවේ නිස්සරණය කියන එක කොයි විදිහටද සිද්ධ වෙන්න ඕනෑ කියන එක නිරන්තර අවධානයකින් අවබෝධයකින් ඉන්නට ඕන. මෙහෙම බැලුවාම පේනවා අපිට හරි දෙයක්. එහෙමනම් මේ කෙලවරක් නැතුව මේවා හිතන්න ඕනනේ කියලා. දැන් මේක මෙහෙම හිතෙන්නත් පුළුවන්. නමුත් ඒක එහෙම තමයි. ඒක වෙහෙසක් කරදරයක් වෙන්න ඕනේ නැහැ. අවශ්‍ය වෙන්නේ අපිට අර ඇප්ලිකේෂන් එක දාගන්න එක විතරයි. ඊට පස්සේ ඒක ඔටෝමැටිකලි සිද්ධ වෙනවා. දැන් මේ අපි ඩවුන්ලෝඩ් කරගත්තාම අපේ iPad එකට හරි ෆෝන් එකට කම්පියුටරේට අපි ඒක දාගත්තායින් පස්සේ ඕනෑම data අපි ගන්න ඕනෑම data ප්‍රමාණයක් ඒකෙන් ප්‍රොසෙස් කරනවානේ. ඒකෙන් ප්‍රොසෙස් කරලා ඒක අදාළ ඇප්ලිකේෂන් එක හරහා තමයි අපිට අපි භාවිතයට යොදාගන්නේ. data එකට ඔක්ක දේවල් වැටෙන්න පුළුවන්. ඒ වගේම තමයි මනසෙත් මොනතරම් data ඒකට ආවත් අපි විවිධ තොරතුරු නොඑක් දේවල් වලින් එතෙන්ට පැමිණියාට අපි ඇප්ලිකේෂන් එක නිවැරදිව දාගෙන තියෙනවා නම් එයා ඒක පරීක්ෂාවට ලක් කරලා හඳුනාගෙන අදාළ විදිහට සුදුසු උත්තරය අපිට සලසන විදිහට භාවිතාවට ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන වටිනාකම තමයි මේ සූත්‍රය. අපි සූත්‍ර කියන වචනේ භාවිතා කරන දැන් සූත්‍රයක් කියන්නේ ෆෝමියුලා එකක්. දැන් අපි ගණිතයේදී ෆෝමියුලාස් භාවිතා කරනවානේ. ගණිත සූත්‍ර. ඒ ගණිත සූත්‍රයෙන් වෙන්නේ මොනවා හරි data ප්‍රමාණයක් ඒක process කරලා ඒකට උත්තරේ සමීකරණයක් කරා දෙන එක නෙවෙන්නේ. ඕකමයි අපි මේ බුදු පියාණන් වහන්සේගේ සූත්‍ර දේශනා වලින් වෙන්නේ. අහවල් වර්ගයේ ගැටලුවකදී ඒක අපි ඇනලයිස් කරලා කොයි විදිහටද වඩාත් නිවැරදි විදිහටම භාවිතාවට ගත හැක්කේ කියන එක පැහැදිලි කිරීමක් තමයි ඒ සූත්‍රයෙන් කරන්නේ. තවත් සූත්‍රයකදී තවත් වර්ගයක data ප්‍රමාණයක් අරගෙන ඒක ඇනලයිස් කරලා ඒක සුදුසු ආකාරයකින් ඒ අදාළ පුද්ගලයාට භාවිතාවට ගත හැක්කේ කෙසේද කියන එක ඒ සූත්‍රයෙන් කියා දෙනවා. තවත් සූත්‍රයකදී එහෙම කියා දෙනවා. මේ එකම විදිහේ ධර්ම භාවිතාවක් ඒ කියන්නේ මේ හැම එකෙම අපේක්ෂා කරන්නේ පුද්ගලයා පාපයෙන් වළක්වලා අකුසලයෙන් වළක්වලා වැරද්දෙන් වළක්වලා ඔහුට විය හැකි බාධාව හානිය අවම කරලා ඒ පුද්ගලයා සුරක්ෂිත කිරීමක්නේ අපේක්ෂා කරන්නේ. එතකොට ඒ පුද්ගලයා සුරක්ෂිත කිරීමේ අපේක්ෂාව තමයි මෙතන තියෙන මූලික අපේක්ෂාව බලාපොරොත්තුව. එතකොට ඒ අපේක්ෂාවෙන් අර සූත්‍රයේ තියෙන මේ යෙදවුම ඇප්ලිකේෂන් එක භාවිතා කරලා ඒ අදාළ පුද්ගලයා සුරක්ෂිත කරන්න පහසුවට පත් කරන්න ඔහුට විය හැකි හානිය වළක්වන්න අවම කරන්න තමයි මේ සූත්‍රය භාවිතා වෙන්නේ. එතකොට ඒ නිසා අරමුණ එකයි. කොයි සූත්‍රයේ වුණත් අරමුණ එකයි. ඒ එකම අරමුණ කරා යන්න අදාළ වෙන ක්‍රමවේද විවිධ වූ එළඹුම් වලින් various approaches. එතකොට විවිධ වූ අරමුණු විවිධ වූ එළඹුම් වලින් approach එක එළඹුමක්. ඒ එළඹුම් වලින් තමයි මේකට පිවිසෙන්නේ. එහෙම පිවිසිලා අර පුද්ගලයා ඒක භාවිතාවට ගන්න පුද්ගලයා පහසුවට පත් කරන. දැන් නිවීමනේ අපි අපේක්ෂා කරන්නේ. දැන් අපි ඔක්කොම නිවන් කියලා කියන එකේ තේරුම නිවීම සැනසීම කියන එකනේ. ඒතර සැනසීම සඳහා තමයි මේ ටික ඔක්කොම අපි කරන්නේ. ඒ නිසා අපි ගිනිගන්නේ නැතුව, අපි පිච්චෙන්නේ නැතුව, අපි දැවෙන්නේ නැතුව, අපහසුවට පීඩාවට කරදරයට පත් වෙන්නේ නැතුව සරලව සුගමව පහසුවෙන් විවේකීව සනසිල්ලෙන් කොහොමද පවතින්නේ කියන එක. එබඳු ප්‍රශ්නයකදී, එබඳු ගැටලුවකදී, එබඳු අවිනිශ්චිත තත්වයකදී පුද්ගලයා කොයි ආකාරයෙන්ද ඒකට මුහුණ දිය යුත්තේ, ඒක භාවිතාවට ගත යුත්තේ කියන එක තමයි සූත්‍රයේදී පැහැදිලි කරලා පෙන්වන්නේ.
එතකොට එහෙම පෙන්නකොට ඒක තමා තුළ එක සැරයක් වෙලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තව සැරයක් වෙන්න ඕනේ. තව සැරයක් වෙන්න ඕනේ. ඊළඟ අවස්ථාවෙත් වෙන්න ඕනේ. ඊළඟ අවස්ථාවෙත් වෙන්න ඕනේ. අද විතරක් නෙමෙයි හෙටත් වෙන්න ඕනේ. ඊළඟ සතිය ඊළඟ දැන් මෙහෙම මේක කන්ටිනියුවස්ලි මේක දිගින් දිගටම සිදුවිය යුතු එකක්නේ ප්‍රොසෙස් එකක්නේ. ඒතර මේ ක්‍රියාදාමය දිගින් දිගට තමන්ගේ සිතේ ක්‍රියාත්මක වෙන්න නම් අර ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් වෙලා තියෙන්න ඕනේ. අර බුදු පියාණන් වහන්සේගේ සූත්‍රයේ ඉගැන්වීම මගේ හිතාසට ගිහිල්ලා හිතේ ඒක සටහන් වෙලා සමාදන් වෙලා එකඟ වෙලා ක්‍රියාත්මක වෙන්නට ඕන. එතකොට එළඹෙන සෑම අවස්ථාවකදීම පුද්ගලයා ප්‍රශ්නයේ දෙස බලන්නේ අර ඇහෙන් අර එළඹුමින් අර අප්‍රෝච් එකකින්. එතකොට යාට හානි වෙන්න මේ අවස්ථාවක් නැහැ. එයා ලෑස්ති පිට ඉන්නවා ඒක මැනේජ් කරගන්න ඒක කළමනාකරණය කරගන්න සූදානම් පිට ඉන්නවා. හරියට අපේ මේ බොඩි එක අපේ ශරීරය වගේ. අපේ ශරීරය ගැන අපි සමහරලාට අවුරුදු ගාණක් යනකම් සමහර අය බලන්නේවත් හොයන්නේවත් මුකුත් කරන්නේ නැහනේ. නමුත් ශරීරයේ මේ එන කෑම වර්ගات ඔක්කොම බැලන්ස් කරගන්නවා, වතුරත් බොන වර්ගات ඔක්කොම බැලන්ස් කරගන්නවා, වස විසත් එන ගන්නවා, වෛරස් බැක්ටීරියා ඔක්කොම ඇවිල්ලා මේ මහා විශාල ඔක්කොම කරදර අවුල් ටික ඔක්කොම ආවාම ඒක ශරීරයේ විසින් නිවැරදි ආකාරයකින් බැලන්ස් කරලා විසඳලා ඒක ඇතුලේ යා ක්‍රියාත්මක වෙනවානේ. අපි ඒ ගැන හිතන්නේවත් නැහනේ. වසවිසත් දානවා, හොඳ ඒවාත් දානවා, නරක ඒවාත් දානවා, වෙලාවෙත් දානවා, අවේලාවෙත් දානවා, ඔක්කොම දානවානේ. සමහර කෙනෙක් ඒ ගැන හිතන්නේවත් නැහනේ. ඔන්න කොතනක හරි වේදනාවක් රිදීමක් ආවම තමයි වෛද්‍යවරයෙකුට ගිහලා මෙන්න මේව අවුලක් තියෙනවා කියලා කියන්නේ. එතෙක් අවුරුදු ගාණක් යනකම් තමන්ගේ ඇඟ ගැන හිතලවත් නැති අයත් ඉන්නවා. ඒතර එයා ඒක හසුරුවනවනේ ඒක. එතන මෙන්න මෙහෙම වැඩක් මනස සම්බන්ධයෙන් වෙද්දී එක ගැටලුවක් තියෙනවා. අර බොඩිලි ඇප්ලිකේෂන් එක රෙඩිමේඩ් ඔල්රෙඩි ඒක හදලා තියෙනවා ස්වභාව ධර්මයෙන්. ශරීරයට හිතකර ආහාර වගේම අහිතකර ආහාරයක් වැටෙනහමත් ඒකත් කොහොම හරි බැලන්ස් කරගන්න. අහිතකර බීම වර්ගයක් වැටෙනහමත් ඒකත් කොහොම හරි බැලන්ස් කරගන්න. බැක්ටීරියාවක් ආවොත් ඒකත් බැලන්ස් කරගන්න. ඒ වෛරස් එකක් ආවොත් ඒකත් මැනේජ් කරගන්න. එයා ඇතුළෙන්ම යාන්ත්‍රණයක් හදලා තියෙනවා. මෙකැනිසම් එකක් ඒක ඇස්සේ තියෙනවා. ඒක ස්වභාවයෙන්ම ඔල්රෙඩි හැදිලා තියෙනවා. ඒක මේ වෙන විට හැම ශරීරයකම එහෙම තමයි හදලා තියෙන්නේ. යාන්ත්‍රය යම් අවස්ථාවක අවුල් වෙන්න පුළුවන්. නමුත් හදලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ හිතේ එහෙම හදලා නැහැ. මනස සම්බන්ධයෙන් ස්වභාව ධර්මයෙන් හදලා නැහැ. ස්වභාව ධර්මයෙන් හදලා තියෙන්නේ ගැටලු ඇති වෙලා ගැටලුත් එක්ක පැටලි ඉන්න ක්‍රමයකට මිස ගැටලු විසඳාගෙන මේක නිමාවක් දකින්න නිවන් දකින්න නෙමෙයි හදලා තියෙන්නේ. ඒක තමයි මායයට හසු වෙලා තියෙන්නේ. මාර පාශයකට හසු වෙලා තියෙන්නේ සෑම මනසක්ම ඔය නිසා. ශරීරයේ යම්කිසි කාල සීමාවක් පැවතිලා ඒක අවසන් වෙනවනේ. අවුරුදු 60 70 80 90 100 කී හරි යනකොට ඒ කාල සීමාව තුළ ඒ කාල පරාසය තුළ ටයිම් ඩියුරේෂන් එක තුළ ඒක පැවතිලා ඉවර වෙන්න තමයි ඒක හදලා තියෙන්නේ. ඒකේ යම්කිසි මේකක් තියෙනවා. දැන් මනස එහෙම ඉවර වෙන්නේ නැහනේ. නිශ්චිත කාල සීමාවක් මනසකට නැහනේ. ඒ නිසා ඒකට අර එහෙම මේ self protection එකක් දීලා නැහැ. එහෙම මේක විසඳගෙන මෙන්න මේ දවස වෙනකොට මේක හැදිලා ඉවර වෙනවා කියලා එකක් නැහැ. ඒ නිසා අවුල කියන එක අස්සේ තමයි යන්න හදලා තියෙන්නේ. ඒ නිසා දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ කියලා කියන්නේ ඒ නිසා තමයි. ඒ කියන්නේ ලෝකයේ දුකෙහි පීඨා ඇත කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඔය බඳු අවුලක් මනස සම්බන්ධයෙන් තියෙන නිසා. එහෙම නැත්නම් අර ශරීරයේ වගේම මනසත් ඕන කෙනෙකුගේ මනසත් ඕන ප්‍රශ්නයක් විසඳගෙන ඉන්න එපා. එහෙම වෙන්නේ නැහනේ. අෂ්ටලෝක ධර්මයේ අකම්පේ බවක් නැහනේ. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛංච දුක්ඛං කියන මේ අෂ්ටලෝක ධර්මයේ විසිසිටියුඩ් එකේ එතකොට ඒකේ සමவாயයක් ඒකේ විසඳා ගැනීමක් ඒ මනසේ නැහනේ. ඒක වෙනම හදා ගන්න ඕන එකක් නේ. තාදී ගුණය කියන එක ඒ නොසැලෙන ගුණය කියන එක අපි
බොහොම අමාරුවෙන් ආයාසයෙන් උත්සාහයෙන් ප්‍රැක්ටිස් කරලා හදාගත යුතු දෙයක්. එහෙම නැත්නම් අලාභයක් වුණාම දුක හිතෙනවා, කවුරු හරි බැන්නාම ඒත් දුක හිතෙනවා, කවුරු නින්දාවක් කළාම ඒක දුක හිතෙනවා, පහසුවක් කරදරයක් ආවම ඒකටත් දුක් වෙනවා, කනස්සලටපත් වෙනවා. ඔහොමනේ ඉන්නේ. ලාභයක් ආවම සතුටු වෙනවා. ඉතින් ඔහොම රෝල් වෙවි තමයි ඉන්නේ. ඒ නිසා ඒක මනස එහෙම හදලා නැහැ. ඒ නිසා තමයි බුදුවරයෙක් ඕනේ වෙන්නේ. සම්මා සම්බුදුවරයෙක් ඕනේ වෙන්නේ. ගුරුවරයෙක් ඕනේ වෙන්නේ. ශාස්ත්‍රවරයෙක් ඕනේ වෙන්නේ. ඒ ශාස්ත්‍රවරයා තමයි කියා දෙන්නේ මෙන්න මෙහෙමයි මෙතන පැටලිල්ල වෙලා තියෙන්නේ. මේක තමයි ගැටලුව. මේ ගැටලුවට හේතු වෙලා තියෙන්නේ මේ කාරණේ. එහෙමනම් මේකෙන් මිදෙන්න නම් මිදීමක් මේකේ තියෙනවා. තියෙන්නේ මෙන්න මේ විදිහටයි. ඒකට මෙන්න මෙහෙම ක්‍රමයක් තමයි අනුගමනය කරන්න ඕන කියලා අර ශාස්ත්‍රවරයා තමයි කියා දෙන්නේ. ඒ ශාස්ත්‍රවරයා කියා දීපු එක තමයි දැන් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ මේක පැහැදිලි කරලා දෙන්නේ. ඒක පොත්පත්වල ලියාගෙන ඒක විවිධ භාෂාවන්ට පරිවර්තනය කරමින් වික්ෂුන් වහන්සේලා ඒක ඉගෙන ගනිමින් ගිහි පින්වතුනුත් ඒවා අවබෝධයේ තියෙන ඒවා වටහාගෙන තේරුම් අරගෙන ඒ අයත් අනික් අයට කියා දෙනවා. ඒ අය සාකච්ඡා කරනවා. ඒ අයත් හඳුනා ගන්නවා. ඒතර මේ දෙපාර්ශ්වයම එකතු වෙලා මේ හඳුනා ගැනීම දිගින් දිගට ගෙන යාම තමයි මේ සිද්ධ වෙන්නේ. ඒතර මෙන්න මෙහෙම වැඩපිළිවෙලක් තමයි මේ සූත්‍ර දේශනා අස්සේ යන්නේ. එතෙන්දී අර මනස අපි කොහොමද භාවිතා කරන්නේ මේකට හරි විදිහට කොතෙන්දිද කොයි අවස්ථාවේද කොයි ප්‍රමාණයටද මේක භාවිතා විය යුත්තේ කියන එක තමයි මේ සාකච්ඡාවේදී කෙරෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක රාහුල හඳුරන්ට හරීම පැහැදිලි විදිහට නිරවුල් විදිහට පුංචි හිතකට උනත් තේරෙන විදිහට කියා දීමක් තමයි මේ සූත්‍රයේදී සිද්ධ වෙන්නේ. අහගෙන නේද ඉන්නේ? ඉන්නවද? සද්දයක් නැති ඉඳ මම ඉන්නවද? සම්මාංශ අහගෙන ඉන්නේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් සාමාන්‍යයෙන් අපේ ශරීරයේ යාන්ත්‍රණය ගත්තොත් ඒකේ වැඩිම ඒකේ තුවාලයක් වුණොත් ඒකේ ඒ තුවාලයේ සුවවීම ඒව ඔක්කොම ඒ යාන්ත්‍රණය බොහෝම හරි විදියට හරි ගැස්සিলা තියෙද්දි ඇයි අපේ මනස විතරක් මේ වැරදි විදියට මේ සංස්කරණය වෙලා තියෙන්නේ? ඔව් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අපි ඒවා අපි කල්පනා කරලා බලන්න ඕනේ. අපේ සිත යොදවන්න ඕනේ ඒ වගේ දේවල් කෙරෙහි. හරිම හොඳයි. දැන් මම ඒක ඉස්සෙල්ලා මගෙන් ටිකක් කියුණා ඒකට. දැන් බොඩිලි ඇක්ෂන් එක දැන් ශරීරය කියන එක පවතින්න ඕනෑනේ. එතකොට එයා ඒක රූම් එකේ ඉඳන් ටූම් එකට යනකම් ඒකේ මව් කුසේ ඉඳන් මරණය දක්වාම එයාගේ මුල් කලල යුක්තාණුවේ ඉඳන් ඒක වැඩිලා දරුවෙක් ඇටියට බිහි වෙලා ළමයෙක් තරුණ වයසේ මැදි වයසේ වයස්ගත වෙලා මරණයට පත් වෙනකම්ම කිසියම් සැලසුම් සහගත ක්‍රමයකට මේක පවත්වාගෙන යන්න හදලා තියෙනවා. හැබැයි එයා අවුරුදු 100 යනකොට මැරෙන්න. අවුරුදු 100 දී කොහොම හරි මරනවා. ඒක සීනි වැඩි කරලා හරි කොලෙස්ටරෝල් වැඩි කරලා හරි හાર્ට් එක නවත්තලා හරි කිඩ්නි නරක කරලා හරි ලිවර් එක නරක කරලා මොකක් හරි හේතුවක් ඇතිනේ. ඉතින් මරණ පරීක්ෂණයේදී කියනවානේ මෙන්න මේ හේතුවෙන් මැරුණේ කියලා. ඒ හේතුවක් ඕන තමයි. ඒ වුණාට ශරීරය එක හේතුවක් නැත්නම් වෙන හේතුවක්, ඒකත් නැත්නම් වෙන එකක්, ඒකත් නැත්නම් වෙන එකක් මොකෙන් හරි මරනවා. මරන්න තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ වයසේ යද්දී ඊට කලින් මොකක් හරි අපදාවක් සිද්ධ වුණේ නැත්නම් කොයිතරම් හොඳට හිටපු කෙනෙක් වුණත් කොයිතරම් මේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙච්ච කෙනෙක් වුණත් අවුරුදු 100ක්දී ඉතින් අනිවාර්යයෙන්ම මරණයටපත් වෙනවනේ. එහෙමපත් වෙන්න තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් එයාගේ ශරීරය කියන එක අනිවාර්යයෙන්ම මැරෙනවාමනේ. ඒ නිසා එහෙම ළමෙක් හැටියට ඉපදිලා වයස්ගත වෙලා අවුරුදු 100 යද්දී මැරෙන්න ගැළපෙන විදිහට මේ සංවිධානය සකස් කරලා තියෙනවා. නමුත් හිත කියන එක මැරෙන්නේ නැහනේ. හිත කියන එක මැරෙන්නේ නැහැ.
එතකොට හිත විඥානමය ප්‍රවාහයක් හැටියට දිගින් දිගටම යන එකක් හැටියට සත්වයාගේ වෙනස් වෙමින් එයා ඉස්සරහට යනවා. එතකොට එහෙම යන්නේ නැත්නම් ඉතින් අපිට මේ විමුක්තිය ගැන කතා කරත් ඒකුත් නැහනේ. ඒකට සාංශාරික පැවැත්මක් කියන එකක් තියෙනවා. එතකොට ඒ විඥානයේ පැවැත්ම සම්බන්ධයෙන් පැවැත්ම තුළ තමයි සත්වයා කියන එක්කෙනා දිගින් දිගට ඉස්සරහට යන්නේ. එතකොට දිගින් දිගට ඉස්සරහට යන එකේ පැවැත්ම තීරණය වෙන්නේ ඒකට ෆියුල් එක වෙන්නේ ඉන්ධනය වෙන්නේ ශක්තිය සපයන්නේ රාග ද්වේෂ මෝහ වලින්. රාග ද්වේෂ මෝහ කියන මේ මනෝ ධර්ම තුනකින් අවගුණ මානසික අවගුණ අපිට කියන්න පුළුවන්. එතන මේ අවගුණ තුනකින් තමයි ඒක මෙහෙ වෙන්නේ. එතකොට පුද්ගලයාට රාගේ ඇල්ම බැඳීම උපාදානයේ දීලා තියෙන නිසා එයා දිගින් දිගට මේකේ පැවැත්ම තුල ඉන්නවා. ඒකට අදාළ වූ ගැටීම් ව්‍යාපාදයේ හැටියට ගැටීම තියෙනවා. එතකොට මේ ඇලීමයි ගැටීමයි කියන එක හොඳ නැහැ. ඒකේ මිදෙන්න ඕන කියන එක හිතන්න බැරි වෙන්න මෝහය දාලා තියෙනවා. මෝහෙන් තමයි අනලා තියෙන්නේ මේක. එතකොට මුලාවෙන් මෝහෙන් අනපු රාගයයි ද්වේෂයයි එක්ක තමයි සත්වයාගේ సంతානේ හිත කියන එක පවතින්නේ. ඒතර යාගේ විඥානයේ ප්‍රවාහයක් හැටියට මේ අවුලටපත් වෙමින් ගැටෙමින් රණ්ඩු වෙමින් ඉස්සරහට යන ප්‍රවාහී ගමනක් හැටියට සංවිධානය වෙලා තියෙනවා. ඒකෙන් තමයි සත්වයාගේ පැවැත්ම තීරණය වෙන්නේ. ඒ නිසා පැවැත්මට මේ බැඳීමයි ගැටීමයි දෙකම ඕනේ. ඒ නිසා තෘෂ්ණාවයි ව්‍යාපාදයයි තරහයි කියන දෙකම ඕනේ. ඒ දෙකෙන් ඇලෙමින් බැඳෙමින් ගැටෙමින් රණ්ඩු වෙමින් යාළු වෙමින් ආයසරයක් ගැටෙමින් ඔහොම යන ගමනක තමයි සංසාරයේ මේ සත්වයා දිගින් දිගටම යන්නේ. බුදුහාඳුරුවෝ තමයි ශාස්ත්‍රවරයෙක් හැටියට මෙන්න මෙහෙම අවුලක ඔබ පැටලිලා ඉන්නවා. ඒකෙන් ඔබ වෙහෙසටපත් වෙනවා. එසේ නොවි ඉන්න ඕන නම් ඔබට පුළුවන්. ඒ පුළුවන් වෙන්නේ මෙන්න මේ ක්‍රමයටයි කියලා චතුරාර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි කරන දහමක් දේශනා කළේ එතෙන්දී. ඒකට. ඒ නිසා ඒ යාන්ත්‍රණය අර බොඩිලි ඇක්ෂන් එක ස්වභාව ධර්මයෙන්ම හදලා තියෙනවා. ඒක යම්කිසි ක්‍රමවත්තාකාරයකින් ගිහිලා එක්තරා අවස්ථාවකදී අවසන් වෙන්නේ. ඒ බොඩි එක ඉවර වෙනවා. අවසන් වෙනවා. නමුත් මෙන්ටලි එහෙම වෙන්නේ නැහැ. ඒක දිගට තියෙන එකක් නිසා අවුල දිගටම නිර්මාණය කරලා හදලා තියෙනවා. අපි ඒකට අහු වෙලා ඒක ASCII වේදනා පීඩා විඳින්මින් කරදර විඳින්මින් ඉන්නවා. ඉතින් ඒක අඩු කරගන්න අවම කරගන්න ඒකෙන් යම් තරමකට මිදීමක් ඇති කරගන්න අවසානයේදී සම්පූර්ණ නිවීමක් ඇතිවීම පිළිබඳව තමයි ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ. එතනයි ඒක වෙලා තියෙන්නේ. හොඳයි සමහරවිට බොහොම ස්තුතියි. ගොඩක් ස්වාමීන් වහන්සේ අවසර ඔව්. දැන් බොඩිය වුණා ස්වාමීන් වහන්සේ දැන් ඒකත් අපේ කර්ම ශක්තිය අනුව නේද ඒකත් සාමාන්‍ය විදිහට ආවිස වැඩි වෙන්න පුළුවන් සමන් ගන්න මව් කුසේදී ලැබෙන දේවල් අනුව තමන්ගේ මේ ආවිස වැඩි වෙන්නත් පුළුවන් කර්මය අනුව ආවිස කෙටි වෙන්නත් පුළුවන් නේ ස්වාමීන් වහන්සේ පුළුවන්. ඔව් මොකද හැදෙන්න හේතුවක් සමහරකට අපි මේ කරගෙන යන අකුසල් නිසා වෙන්නේ ධෛර්යයක් ගහක් හැදෙන්න ගහට පෝර අරෝම වැටෙන්න වගේ දැන් මේ කුසල් අකුසලුත් එක්කමයි අපේ ශරීරයක් හැදෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. මේක ප්‍රශ්නයක් ඒක මොකද අපි අපේ ශරීරය සම්බන්ධයෙන් උත් අපේම ක්‍රියාකාරකම් මතනේ ඒකත් තීරණය වෙන්නේ අපේ ශරීරය සම්බන්ධයෙන් උත් ඒතර ආයුෂ සම්බන්ධයෙන් හැම එකක් සම්බන්ධයෙන්ම අපි ඒකට හානි වෙන දේවල් අපි කළොත් එහෙම ඒකේ පැවැත්ම කෙටි කාලීන වෙන්න පුළුවන්. අපි ඒක හොඳින් මනමින් ආරක්ෂා වෙන විදිහට පැවතුනොත් එහෙම ඒක දීර්ඝ කාලීන කරන්න පුළුවන්. එතකොට ඒකට අදාළ වෙන්නේ කර්මය. ඉතින් අර අපි කියන්නේ අර න්‍යාම ධර්ම කීපයක් තියෙනවා. උතු න්‍යාම, බීජ න්‍යාම, චිත්ත න්‍යාම, ධම්ම න්‍යාම. තව න්‍යාම ධර්ම 4ක් තියෙනවානේ. එතකොට ඒ අතරේ තියෙන එකක් තමයි කර්ම න්‍යාමය. එතකොට කර්ම න්‍යාමේදී කියන එක අපිට අපි විසින් කරන දෙයක්. අපේ හඳුනා ගැනීම මත සිද්ධ වෙන දෙයක්. අනික් න්‍යාම ධර්ම අපිට පාලනය කරන්න බැහැනේ. ඒවා ස්වභාවයෙන්ම තියෙන දේවල්. අනික් න්‍යාම ධර්මතා. නමුත් කර්මය කියන එක අපිට මැනේජ් කරන්න පුළුවන්. අපිට කළමනාකරණය කරන්න පුළුවන්. ඒක මන්නේ කරන්නේ. එතකොට මම පාපයේ වැරද්ද අකුසලයේ යෙදුනොත් එහෙම ඊට අනුරූපව විපාක ලැබෙන එක.
එතන මං හොඳ දේවල් යහපත් දේවල් කළොත් එමේ ඊට අනුරූප විපාක ලැබෙන එක තමයි අපි කර්ම නියාමයේදී කතා කරන්නේ. එතකොට ඒ නිසා යම් කිසි කෙනෙක් ඊටාම නොසලකිල්ලෙන් කටයුතු කරනවා නම් ශරීරයේ පැවැත්මත් ඉතින් අඩු ආයුෂ්ක වෙන්න හදා ගන්න පුළුවන් කෙනෙක් එහෙම කරගන්න පුළුවන් සමහරට. එයාගේ අවබෝධ ශක්තිය හඳුනා ගැනීමේ ශක්තිය මත එයා වැරදි විදිහට කය පරිහරණය කරනවා නම් කෑම වර්ග හා අනිකුත් කවර හෝ දෙයක් වැරදි විදිහට කරගත්තොත් ඉතින් එයාටම හානිකර වෙනවා. එයා ඒක නිවැරදි කළොත් එහෙම ඉතින් එයාට ආයුෂ වැඩි කරගන්නත් එයාට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ කර්මය මතනේ ඉතින් ඒක තීරණය වෙන්නේ. ඔව්. ඉතින් ඒ නිසා ඒක වැදගත්. ඉතින් ඒක ගැන මේ තමාගේ හැසිරීම පැවතුම් පිළිබඳව කල්පනාකාරී වුණොත් යම් ආකාරයකට ඒක වෙනස් කරගන්න පුළුවන්. එහෙයි ස්වාමීන් වහන්සේ. එහෙයි. අවසර. හොඳයි. හොඳයි ඊළඟ කොටසෙන් කියනවා මේ ඒකම having done a mental action you should reflect on it. This mental action I have done, did it lead to self affliction, to the affliction to others, or to both? Was it an unskillful mental action and painful consequences, painful results? If on reflection you know that it led to self affliction, to the affliction of others, or to both, it was an unskillful mental action with painful consequences, painful results, then you should feel distressed, ashamed, and disgusted with it. Feeling distressed, you should exercise restraint in the future. But if on reflection you know that it did not lead to affliction, it was a skillful mental action with pleasant consequences, pleasant results, then you should stay mentally refreshed and joyful, training day and night in skillful qualities. දැන් මෙතන මේ කාරණේ අපි හැමදෙනාටම වැදගත් එකක්. ඇත්තටම අපි මේක කියනවා මේ අතීත ආවර්ජනය කියලා, අතීත ප්‍රත්‍යවේක්ෂාව කියලා. එතකොට මේ අතීතය සම්බන්ධයෙන් අපි කරන හඳුනා ගැනීම මේකත් අපිට භාවනාවේදී එක්තරා කොටසක් වෙනවා. දැන් මෙන්න මේ කොටස තමයි අපිට අර නිදහස් වෙලාවකදී කරන්න තියෙන එක. දැන් අර අපි කලින් කරපු දෙකම ඒ කියන්නේ ඉදිරියේදී කරන්න යන එකයි වර්තමානයේදී කරන එකයි අපිට ඒ අවස්ථාවවලදී හුඟක් වෙලාවට කරන්න වෙන්නේ. අපි කලින්ම සැලසුම් කරලා නැත්නම් එක එක අවස්ථාවලදී අපිට දැන් මෙහෙම කළොත් හොඳයි මෙහෙම කළොත් හොඳයි කියලා අපි අතින් සැලසුම් වෙනවා ක්ෂණිකව. ඒක කරමින් ඉන්න අවස්ථාවේ අපි එතකොට ඒ ඔන්ලයින් එක සිද්ධ වෙනවා. ඒ වෙලාවේ මේක සිද්ධ වෙන දෙයක් ඒක. නමුත් මේ අතීත ප්‍රත්‍යක්ෂාව කියන එක අපිට විවේකීව නිදහස් වෙලාවක කරන්න පුළුවන් එකක් ඒක. එතකොට දැන් මගෙන් වෙච්ච දේ, මං හිතපු දේ, එහෙම නැත්නම් මං සැලසුම් කරපු දේ සම්බන්ධයෙන් ඒක ගැන අපි ආවර්ජනය කරනකොට, මෙනෙහි කරනකොට, සිහි ගන්නවනකොට අපිට ඒක පුළුවන් මේක මෙහෙම හිතපු එක, මෙහෙම සැලසුම් කරපු එක, මේ විදියට යොදවපු එක, මම මනස යොදවපු එක කොයිතරම් හිතකර වුණාද, අහිතකර වුණාද, දෙපාර්ශ්වයටම හිතකර හෝ අහිතකර වුණාද කියන එක පිළිබඳව පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එහෙම පරීක්ෂා කරලා බලද්දී මට ඒකේ ප්‍රතිඵල, එහි විපාක අහිතකර වුණා නම් මට මින් ඉදිරියට එහෙම නොවෙන්න මට අදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන්. දැන් මෙතනදි වෙච්ච එක වැරද්දක්, දෝෂයක්, මගෙන් මෙහෙම දෙයක් වුණා. ඒ නිසා මින් ඉදිරියට එබඳු දෙයක් මගෙන් නොවිය යුතුයි කියන අදහස බලවත් කරගන්න පුළුවන්. මේක හරීම වැදගත් එකක්. මෙතන තමයි හුඟක් කෙනෙකුට තමාව නිවැරදි කරගන්න හොඳ ලැබෙන අවස්ථාවක්. ඇත්තටම භාවනාවකදී සිද්ධ වෙන්න ඕනේ ඔන්න ඒ කාරණේ. ඒ කියන්නේ අපි විවේක ස්ථානයකදී, විවේක අවස්ථාවකදී අපිට ලැබෙන අවස්ථාවකදී දවසකදී සුළු වෙලාවක් වෙන්න පුළුවන් මේ
භාවනාවට කොච්චර වෙලාවක්ද ගන්න ඕනේ, කොච්චර වෙලාවක් ඉන්න ඕනද, මේ ඉරියව්වෙන් ඉන්න ඕනද, ඒවා එච්චර ලොකු ප්‍රශ්න නෙමෙයි ඒවා. මොකද ඒකෙන් අදහස් වෙන්නේ අපි ඒක හඳුනාගෙන නැහැ කියන එක. එහෙම ඒවා ගැන ප්‍රශ්න මතු කරගන්නකොට. ඒ කියන්නේ අපි භාවනා කරන්න පැය භාගයක් දෙන්න ඕන, විනාඩි 30යිද 40යිද 50යිද පැයද 2යි 3යිද කොයි ඉරියව්වෙන් ඉන්න ඕනද? ඒවා එක එක්කෙනාගේ ශරීර ස්වභාවයට අනුව, එක එක්කෙනාගේ ලැබෙන විවේක කාලයට අනුව, විවේකයට අනුව ඒවා වෙනස් වෙන්න පුළුවන් එක එක්කෙනාට. ඒක සම්මත එකක් නැහැ. මෙන්න මෙහෙමයි ඉන්න ඕන, මේ විදියටයි ඉරියව්ව තියෙන්න ඕන. ඒවා අයිඩියල් ටයිප්ස් තියෙනවා ඒකේ. මේ හිත වඩන කෙනෙකුට මෙන්න මේ ඉරියව්වෙන් ඉන්න ඕනේ, මේ විදිහට ඉන්න ඕනේ, එහෙම කියලා හොඳ පරමාදර්ශී ක්‍රමය මේකයි කියලා එකක් තියෙනවා. නමුත් ඒව පිළිබඳව අපි හරියට මේ වරි වෙන්න ඕනේ නැහැ. අපි ඒ ගැන කරදර වෙන්න ඕනේ නැහැ. ඒක තම තමන්ට පුළුවන් ආකාරයට එහි යෙදුනා කියලා ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. කවුරුත් අපිට ඒකට දෝෂාරෝපණය කරන කෙනෙක්වත්, එහෙම නැත්නම් අපිට ඒකට දඬුවම් කරන කෙනෙක්වත් නැහැනේ. ඒක මන්නේ ඒක තේරුම් ගන්නේ, වටහා ගන්නේ, සිදු කරන්නේ. ඒ නිසා මේක කාල සීමාව කොච්චරද, ඉඳ ගන්න ඉරියව්ව මොකද්ද, නැත්නම් කොයි විදිහටද කරන්නේ, කොයි ප්‍රමාණයටද, මේවා නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අපි අර අතීතයේදී අපින් කෙරෙනු දේවල් අපි මනසේ එදවුව හැටි, මගේ අතීත භාවිතය පිළිබඳව. අතීත භාවිතය මගේ කොයිතරම් සාර්ථක වුණාද, අසාර්ථක වුණාද, ඒකෙදී ඇතිවෙච්ච ඩ්‍රෝබැක්ස් මොනවා හරි වැරදි මොනවද ඒක? අපි අර ඉස්සෙල්ලා කතා කරපු ආස්වාදයේ ආදීනව නිස්සරණේ කොයිතරම් දුරට බැලන්ස් වුණාද මේක? 100%ක් හරිම දේවල් අපිට කාටවත් කරන්න බෑනේ. ඒකේ යම් දේවල් වැරදි තියෙන්න පුළුවන්. ඒක Tamanට තේරෙනවා එක විදිහක්, තව කෙනෙකුට තේරෙනවා තව විදිහක්. සම්මත ලෝකයේ එක එක්කෙනා එක එකව කියන්න පුළුවන්. ඉතින් කොයි දේ කරන්න ගියත් ඒකේ වැරද්දක් දකින්න පුළුවන්. දැන් සමහර වෙනත් දෘෂ්ටිගත අය මේ දෝෂාරෝපණය කරන සිද්ධාර්ථ කුමාරයා යසෝදරාවයි දරුවයි දාලා ගියා කිය. එහෙම දකින්නත් පුළුවන්. මේ භාර්යාවයි දරුවයි දාලා යෑම හරි වැරද්දක් කියලා තවත් ආගමිකයෙකුට, වෙනත් ආගමිකයෙකුට, වෙනත් දෘෂ්ටිගත කෙනෙකුට චෝදනාවක්, වැරද්දක්, දෝෂාරෝපණයක් කරන්න පුළුවන්. නමුත් ඒක මේ ලෝකේ දසදහස් කෝටි සංඛ්‍යාත ජනතාවගේ දුක් නිවන්නට ගත්ත මෙහෙවරක් හැටියට, යෙදවීමක් හැටියට ඒක දෙහි තව කෙනෙක් හඳුනා ගන්න බලන්න අගය කරන්න පුළුවන්. ඕනෑම දෙයක කෙනෙකුට වැරදි විදිහට ඒක දෙහි බලන්නත් පුළුවන්, ඒක හරි පැත්ත බලන්නත් පුළුවන්. එතකොට ඒකයි මම කිව්වේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය කියලා තියෙනවා. එතකොට මේකෙන් මේක කරන්න ගියාම ලැබෙන ප්‍රයෝජනේ මේකයි, විය හැකි පාඩුව මේකයි කියලා එහෙම බලන්න ඕනේනේ. ඉතින් ඒ නිසා ඕනම දෙයක එහෙමයි. සම්මත ලෝකේ තියෙන හැම දෙයක් සම්බන්ධයෙන්ම මේ දෙක තුනම තියෙනවා. ආස්වාදයේ ආදීනව නිස්සරණේ තියෙනවා. ඒතර ඒ නිසා අපි ඒක බැලන්ස් කරගන්න හැම විටම භාවිතාවට ගන්න ඕනේ. ඒ සඳහා අපට විවේකයක් ලැබිච්ච අවස්ථාවේදී, අපිට ඉඩක් ලැබිච්ච අවස්ථාවේදී අපි ඒක යොදා ගන්න ඕනේ මේ හඳුනා ගැනීම හා ඒක ෆෝමැට් කරගන්න. ඒක අපි නැවත සංවිධානය කරගන්න, සකස් කරගන්න, මම කොහොමද මේක භාවිතා කරන්න ඕනේ කියන එක අපි යොදා ගන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම අපි එතන ඉස්සරහට යන්නේ නැහනේ. දැන් මනසේ කියන එකේ හරිම වටිනාකමක් තියෙන දෙයක් තමයි මනස කියන එක පරිණාමීයයි. ඒක පරිණාමය කියලා කියන්නේ වෙනස් වෙමින්, දියුණු වෙමින් ඉස්සරහට ගෙනියන්න පුළුවන් එකක් ඒක. එතකොට සත්‍යය සාමාන්‍යයෙන් දැන් හැම දෙයක්ම මේ පරිණාමීය රටාව තියෙනවා. මිනිස් ශරීර වුණත් ඒ පරිණාමීය රටාවන් තියෙනවානේ. ඉස්සර තිබිච්ච සත්වයන්ගේ වගේ නෙමෙයි බොඩි එක අර මේ නොඑකව වෙනස් වෙමින් යන්නේ. මනස කියන එකෙත් තියෙනවා පරිණාමීය රටාවක්. ඒ නිසානේ පෙරම් පිරීමක් ගැන අපි කතා කරන්නේ, පාරමිතා පිරීමක් ගැන කතා කරන්නේ. ඒතර සංවිධානය කරමින්, හැඩගස්වමින් ඉස්සරහට ගෙන යාමක් මනසේ තියෙනවා. ඒ නිසා මනස පරිණාමීයයි. ඒතර මනස පරිණාමීය වෙනකොට කලින් හිටපු තත්වයට වඩා තමන් ඉස්සරහින් ඉදිරියෙන් ඉන්න එපා. එහෙම ඉදිරියෙන් ඉන්න නම් එතකොට මේ ඩෙවලොප්මන්ට් එක, මේ සකස් වීම තමා තුළ සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් එක තැන රැඳෙනවා.
ඒකනේ අර මේ ශික්ෂාපදයේදී මදයට හා ප්‍රමාදයට හේතු වන සුරාව කියලා මේ ඩ්‍රග්ස් පිළිබඳව එහෙම නැත්නම් මත් වෙන දේවල් සම්බන්ධයෙන් කතා කරලා තියෙන්නේ. එතකොට මත්වීමයි ප්‍රමාදයයි. මේ ප්‍රමාදය කියන්නේ ඔන්න ඔතන තමයි. ඒ කියන්නේ ඩෙවලොප් වෙන්නේ නැති එක. සංවර්ධනය වෙන්නේ නැති එක. එහෙම මේ සක්‍රීයව දියුණු වෙමින් ඉස්සරහට යන්නේ නැත්නම් ඒකට කියනවා ප්‍රමාදය කියලා. එතකොට එහෙම ප්‍රමාද වෙනවා කියලා කියන්නේ එයාගේ මනස දියුණු කරගන්න එයාට ලැබෙන අවස්ථාව එයා භාවිතා කරගන්නේ නැහැ කියන එක. හුඟක් මත් වෙන අයට සිද්ධ වෙන හානිය ඒකයි. ඒ අය ඒ කාල සීමාව තුළ අපි කියමු එයා අවුරුදු 50ක් 60 70ක් ජීවත් වෙනා කියලා. ඒ ජීවිත කාලය තුළදී එයාගේ මනසේ සංවර්ධනාත්මක අවදීන් කරා ගමන් කරන්නේ නැහැ. ඒක එයා මැරෙන්නේ උපන් බබා විදිහටම තමයි මැරෙන්නේ. ඒ බබා විදිහටම කියවන එකේ තේරුම එයා ඉගෙන ගන්න පුළුවන්, පාසල් ගිහිල්ලා සහතික ගත්තා වෙන්න පුළුවන්, යම්කිසි රැකියාවක් කළා වෙන්න පුළුවන්, ව්‍යාපාර කළා වෙන්න පුළුවන්, සමාජයේ ප්‍රසිද්ධ වුණා වෙන්න පුළුවන්. ඒ දේවල් ටික ඔක්කොම තියෙනවා. ගෙවල් දොරවල් හැදුවා, යාන වාහන ගත්තා, නිකන් හොඳට පේන අනික හොඳ ලස්සනට ජීවත් වුණා. ওই වගේ දේවල් ටික පේන්න පුළුවන්. හැබැයි මනසින් මේ අවුරුදු 75 ඉන්න එක්කෙනාගේ මනස අර උපම් බබාගේ මනසේ තිබිච්ච ක්වොලිටි එකමයි. එයා මේක පොඩ්ඩක් හිතා ගන්න හිතලා තේරුම් ගන්න ඕන එකක් මේක. දැන් කෙනෙක් විභාග වලට පෙනී ඉගෙනගෙන විභාග වලට පෙනී ඉඳලා ප්‍රතිඵල ලේඛන ගන්න පුළුවන්. දැන් සාමාන්‍ය ලංකාවේ හැටියට නම් සාමාන්‍ය පෙළ උසස් පෙළ ඩිප්ලෝමා උපාධි සහතික මේ PhD නොයි කියව ගන්න පුළුවන්. එතකොට මේ ගන්න ඒවයේ තියෙන ඒවයින් අපි ඩේටා දැනුමනේ අපි ගන්න එකට නොලෙජ් එකනේ ගන්නෙ. එතකොට මනසක දියුණුව කියලා කියන්නේ ඔකට නෙමෙයි. එයා උගතෙක්. දැන් බුදුදහමේ උගත්කම කියන එක ගණන් ගන්න නෑනේ. ඒ නිසානේ අර ඉන්දියාවේ හිටපු මහා මේ වේද පාරගත බමුණු බුදුහාඳුර ඉස්සරහා බොහොම මේ සහැල්ලුවටපත් උනේ. ඉතින් ඒගොල්ලෝ මහා වේද පාරගත රික් යජුර් ශ්‍යාම අතර්ව බ්‍රාහ්මණ උපනිෂද් ඔය ඔක්කොම හදාරපු බමුණු බුදුහාඳුර ඉස්සරහට ආවනේ. ඇවිල්ලා බොහොම අසරණ වුණානේ. ඉතින් ඒ අය අද කාලේ හැටියට මේ උපාධි මේ PhD ඔක්කොම ගත්ත අය විදිහට තමයි ඒ කාලේ හැටියට ගත්තාම එහෙමයි වුනේ. ඒ නිසා ඒ උගත්කම් ඔක්කොම බුදුහාඳුරු ඉස්සරහදී නිෂ්ප්‍රභ වෙලා ගියා. ඒක ඉන්වෙන් ඒක තේරුම් නැති දේවල් බඩපත් වුණා. ඒ නිසා දහමේ කතා කරන්නේ අර උගත්කම සහතික හෝ දැනුම ගැන නෙමෙයි. එයාගේ අද හැටියට එයාගේ චිත්ත වේගවලට එයාට කොයි විදිහටද මුහුණ දෙන්න පුළුවන්. අපි ධර්මානුකූලව කතා කළොත් එහෙම එයාගේ නීවරණ ධර්ම කොයි තරම් ප්‍රමාණයකටද එයා බැලන්ස් කරගන්නේ. ඒවා කළමනාකරණය කරගන්නේ, සංවිධානය කරගන්නේ. එයා නීවරණ වලට හසු වෙන්නේ නැතුව නීවරණ වලට හසු වීමේ ප්‍රමාණය කොයි ප්‍රමාණයකටද එයාගේ අඩු වෙලා තියෙන්නේ, දියුණු වෙලා තියෙන්නේ කියන එක තමයි ඒ මනසේ තියෙන සංවර්ධනාත්මක අවධිය හැටියට සලකන්නේ. එතකොට ඒක වෙන්නේ එයා තුළ ඇති වෙන මේ මානසික භාවිතාව තුලින්. එතකොට දැන් ඔය ඉස්සර භාවිතා කළේ IQ කියලානේ, ඉන්ටෙලිජන්ස් කෝෂන් කියලානේ. දැන් EQ දැන් ඉමෝෂනල් කෝෂන් එක භාවිතා කරන්නේ. ඒ කියන්නේ මේ දැන් මනෝවිද්‍යාඥයෝ හුඟක් අය කතා කරනවානේ මේ චිත්ත වේගත් එක්ක කොහොමද මිනිස්සෙක් වැඩ කරන්නේ කියන එක තමයි වැදගත් වෙන්නේ කියලා. එතකොට අර අපි ලබාගත් දැනුම කියන එක අර සහතිකය කියන එක ඊළඟ ආත්මයට ගෙනියන්න බෑනේ. ඒ අපි ලොකු උපාධි කීපයක් කරලා තියෙන්න පුළුවන්. නමුත් ආයි අපි ඊළඟ ආත්මේ ඉපදුනහම ආයි පොත් බෑගයක් අරගෙන ආයි සරයක් මොන්ටිසෝරි යන්න එපා. එතකොට එයා කලින් MA PhD කරලා තියෙන්න පුළුවන්. එනකොට එයා ආයිසර පොත් බෑග් එකකට මොන්ටිසෝරි යනවා. එයා සමහර විට ඊළඟ සැරේදී වේගෙන් ඉගෙන ගන්න එහෙම පුළුවන්. එහෙම භාවිතාවක් වෙන්න පුළුවන් යම් ප්‍රමාණයකට. ඒ වුණාට ඒක අර භවෙන් භවයට ගෙනියන්නේ අඩු ප්‍රමාණයකින්. අඩු තක්සේරුවක් තමයි ඒකට ලැබෙන්නේ. නමුත් යම් කිසි කෙනෙක් මේ
ලබන සංවර්ධනය ඒක කුසල පූර්ණයක් හැටියට සලකන්නේ. බෝසත්වයන් වහන්සේ ඒකනේ භවෙන් භවයට ඒ කුසල පූර්ණයන් පාරමිතාවන් පූර්ණය කළ අවසානයේදී සම්මා සම්බුදුරෙක් වෙන්නේ ඒ තුලින්නේ. ඉතින් අපි බුදු වෙන්න නුනත් අපෙත් මේ පරිණාමීය සංවර්ධනාත්මක ගමන තීරණය වෙන්නේ අපි කොයිතරම් දුරට මේ මනසේ ප්‍රඥාව සංවර්ධනය වෙනවද කියන එක. ඒ ප්‍රඥාව අපිට ප්‍රඥාවෙන් ලැබෙන භාවිතය තමයි අපේ නීවරණ ධර්මවල ඇති වෙන අඩුකම. ඒවා තියෙන බලවත්කම අඩු වෙලා නීවරණ ප්‍රහාණය කොයි ප්‍රමාණයද සිද්ධ කරගන්න පුළුවන් කියන එක. ඒ අනුව තමයි අපි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ගුණාංග අපේ මනසක් තුල වඩන්න පුළුවන් මට්ටමට ඒක මේ තියුණු වෙන්නේ ලස්සන වෙන්නේ එතකොට. ඒ නිසා ඒක අපිට සංවර්ධනය වීම තමයි අපි දියුණුව කියලා කතා කරන්නේ. ඒකට මානසික දියුණුවක් කියලා අපි කතා කරන්නේ ඒකට. අර හුඟක් දේවල් කියවලා අහලා දැනුම තිබීම නෙමෙයි. දැන් ඔක ධර්මයේ සම්බන්ධ වෙනොත් ඔක වෙන්න පුළුවන්. දැන් බොහෝ සූත්‍ර කියවපු අය ඉන්නවා. පිටකේ තියෙන ඕනම සූත්‍රයක් කටපාඩමින් හෝ ආවල් තැන මේක තියෙනවා කියලා කියන්න පුළුවන් අය ඉන්න පුළුවන්. ධර්මයේ බොහෝ සූත්‍ර ගණනාවක් අහලා කියවලා තියෙන අය ඉන්න පුළුවන්. බණ හරියට අහපු අය ඉන්න පුළුවන්. පොත්පත් හරියට කියවපු අය ඉන්න පුළුවන්. ඒතර ඒක යනවා අර උගත්කම ගොඩට යනවා. අර එක එක විභාග සහතික පාස් කරපු විදිහට යන එකක් බවට පත් වෙනවා. ඒතර ඒවා කියන එක හොඳ නැහැ කියන එක නෙමෙයි. එහෙම කියන එක හොඳයි. කියවන්න ඕනේ, බණ අහන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ, පොත්පත් කියවන්න ඕනේ. ඒ අදාරන ඔක්කොම ඕනේ. නමුත් ඒවා ඩේටා හැටියට, දැනුම හැටියට, උගත්කම හැටියට මනසක පවතින්න පුළුවන්. එතකොට ඒක උගත්කම මිසක් ඒක මනසේ සංවර්ධනාත්මක අවදීන් පසු කිරීමක් නෙමෙයි. ඒතර සංවර්ධනාත්මක අවදීන් පසු කරන්න නම් අර කිව්ව විදිහට අර නීවරණ ධර්මවල තියෙන බලවත්කම අඩු කරන විදිහේ අවබෝධාත්මක ප්‍රඥාව මිශ්‍ර වෙච්ච අවබෝධාත්මක ගමනක් හැටියට ඒක ගියොත් තමයි ඒක තමන්ගේ සාංශාරික ගමනේ හිමිකමක් උරුමයක් බවට පත් වෙන්නේ. අන්න එතකොට ඒක සසරෙන් භවයෙන් භවයට එහාට ගෙනියනවා. ඒකනේ අර බෝසත්වයන් වහන්සේගේ සංවර්ධනයක් උනේ. ඒතර බෝසත්වයන් වහන්සේ භවයෙන් භවයට ඒ කුසල පූර්ණ ඒක කුසල පූර්ණයක් හැටියට හඳුන්වන්නේ පාරමිතා පුරීමක්. ඒ පාරමිතා 10 කියන්නේ ඒව තමයි. එතකොට මේ පාරමිතා 10න් නියෝජනය වෙන්නේ මේ මනසක තියෙන සංවර්ධනාත්මක ශේස්ත්‍ර. දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ 10 මනසක තියෙන සංවර්ධනාත්මක අවදීන් ප්‍රකාශ වෙන ක්ෂේත්‍ර 10ක් තමයි තියෙන්නේ මේ. ඒතර ඒ ක්ෂේත්‍ර 10 තමයි සංවර්ධනය වෙන්න ඕන, දියුණු වෙන්න ඕන. ඒතර ඒ දියුණුව තමයි මනසක සැබෑ දියුණුව කියලා කියන්නේ. ඒක තමයි අපි භවයෙන් භවයට අරගෙන යන්නේ. එහාට ගෙනියන්නේ ඒක තමයි. ඒතර මෙන්න මේ අයිතිය මේක අපේ උරුමයක් වෙනවා. අර data දැනුම උගත්කම කියන එක අපෙන් ගිලිහිලා ගියාට මේ කියන හැකියාව නැති වෙන්නේ නැහැ. ඒක භවෙන් භවයට යාගේ විඥානයේ සංවර්ධනාත්මක පරිණාමී වශයෙන් සංවර්ධනාත්මක මනසක් හැටියට එයා ඉස්සරහට ගෙනියනවා. එයා ඒතර ඊළඟ භවයේ උපදින්නේ අර ස්කිල් එකත් අරගෙන, අර කුසලත් අරගෙන. එතකොට එයාත් අර පොත් බෑග් එක අරගෙන මොන්ටිසෝරි යන්න පුළුවන්. මොන්ටිසෝරි ගියාට එයාගේ අර විභවතාවය ඉහළ මට්ටමින් තියෙනවා. ඒ නිසානේ අවුරුදු 7 දී සමහර කෙනෙක් මාර්ගඵල ලැබුවා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. වයස අවුරුදු 7 කියන්නේ හරි ලාබාල වයසක්නේ. නමුත් අවුරුදු 7 දී දැන් අපි කතා කරන මේ රාහුල කුමාරයාත් 7 දී රහත් බවටපත් වුණානේ. එතකොට ඒ කියන්නේ ඊටාම අඩු වයසකදී එතෙන්ටපත් වෙන්න පුළුවන් විභවතාවය පොටෙන්ෂියලිටි එක එයා තුළ තියෙනවා. ඒක තියෙන්නේ අර විඥානයේ පරිණාමීය සංවර්ධනය වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඒක යාට හිමි වෙලා තියෙන්නේ. ඒතර ඒ නිසා ඒක එයාගේ හිමිකමක්, අයිතියක් හැටියට සංසාර ගමනේ එයාට හම්බ වෙනවා. ඉතිරි වෙනවා.
ඒක තමයි අපි දැන් මේ දියුණු කරගන්න ඕන එක. මම මේ සඳහන් කළේ අන්න ඒක දියුණු කරගන්න තමයි මේ අතීත ප්‍රත්‍යවේක්ෂාව අපට බොහෝ සෙයින් උදව් වෙන්නේ. ඒතර අතීත ප්‍රත්‍යවේක්ෂාවේ යම් කිසි කෙනෙක් යෙදීම තුලින් අර අනාගත හා වර්තමාන ප්‍රත්‍යවේක්ෂාව පෝෂණය වෙනවා. ඒක අපි හොඳට තේරුම් ගත යුතු දෙයක් ඒක. යම් කිසි කෙනෙක් අතීත ප්‍රත්‍යවේක්ෂාව හරියට කරනකොට ඒ කිරීම තුලින් එයාගේ අනාගත හා වර්තමාන ප්‍රත්‍යවේක්ෂාවන් පෝෂණය වෙනවා, ශක්තිමත් වෙනවා. එතකොට අන්න එයාට යම් කිසිවක් සැලසුම් කරනකොට කරන්න යද්දී මේක හිත කරද අහිත කරද කියන එක එයාට ෆීල් වෙනවා નિરાයාසයෙන්ම. ඒක කරගෙන යන අවස්ථාවේදී මේකේ තියෙන දෝෂයන් මොනවද, හොඳකම් මොනවද, මට අහිත කර වෙනවද, අනික් කෙනාට අහිත කර වෙනවද කියන එක සලකා බැලීම එයාගේ નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. මොකද එයා කලින් ඒක අභ්‍යාස කරලානේ තියෙන්නේ. කලින් හඳුනාගෙන තියෙන්නේ මීට කලින් හදපු ගානක් වගේනේ. ඒ සමීකරණේ ඒ ගාන මීට කලින් මං හදලා තියෙනවා නම් මට ඩේටා ඉලක්කම් මොනවද දුන්නත් මං ඒකෙන් හදනවනේ ගාන. ඒ වගේ තමයි මේ අතීත ප්‍රත්‍යක්ෂාව යම්කිසි කෙනෙක් කරනකොට අර භාවනා වශයෙන් මෙන්න මේක කරනකොට ඒ කරපු මනස භාවිත මනසක් බවට පත් වෙනවා. ඒ භාවිත මනස විසින් යමක් සැලසුම් කරද්දිත් කරගෙන යද්දිත් අනිවාර්යයෙන්ම මේක භාවිතාවට පත් වෙනවා. එයාට ඒ හඳුනා ගැනීම යොදා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර ඒ නිසා ඒක හරි ප්‍රයෝජනයි Tamanට අන්න අර දියුණු මනසක් සංවර්ධනයේ වූ මනසක් Tamanට හිමි වෙන්න අවශ්‍ය සුදුසුකම එතෙන්දි ලැබෙන්නේ ඒක තුලින්. ඒ නිසා මෙතන හරිය වැදගත් මේ අතීත ප්‍රත්‍යක්ෂාව කියන එක අපි භාවනා කරන වෙලාවේදී ඔන්නෝක තමයි වෙන්න ඕන දේ. ඒ නිසා මම නිතරම අර කියන කාරණේ තමයි නොසිතා ඉන්න එක හෝ සිතුවිලි එන්නදීම වැළැක්වීම හෝ එහෙම නැත්නම් හිත කොහෙවත් යන්නේ නැතුව තියා ගැනීම කියන අර්ථයෙන් නෙමෙයි එන්න ඕන හිතකට මම මෙතෙක් හිතපු දේවල් මම මෙතෙක් කරපු දේවල් කියවපු දේවල් හිතපු දේවල් අතීතයේදී කොයිතරම් දුරට අර්ථ සම්පන්නද හිතකරද අහිතකරද මොකද්ද කියන භාවිතාව අපි ගැනීම තුලින් තමයි අපි හිත ශක්තිමත් කරගන්නේ භාවිතා වෙන්නේ. ඒ තුලින් අපි කොයිතරම් ඉදිරියට ඒක අපිට සම්බන්ධ කරගන්න පුළුවන්ද, ඒ විදිහට හිතන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ ඒ කාරණේ මත. ඒ නිසා එහෙම වුණාම මේ should stay mentally refreshed and joyful, training day and night in skillful qualities. ඒව අපිට තියාගෙන බොහොම සතුටෙන් ගත කරන විවේකයෙන් පහසුවෙන් සන්තෝෂයෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ විදිහට අපි මේ හඳුනා ගැනීම භාවිතාව අපි අතින් සිද්ධ වුණොත්. රාහුල, all those contemplatives and Brahmins in the course of the past who purified their bodily actions, verbal actions and mental actions did it through repeated reflection on their bodily actions, verbal actions and mental actions in just this way. දැන් මම අතින් කියුනේ ඒක විස්තර වුණා ඉතින් කලින් බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා රාහුල මීට කලින් ඉස්සර හිටපු මනස මෙහෙවපු අය ඒ වගේම පඬිතයන් එහෙම නැත්නම් මෙතන බ්‍රාහ්මණස් කියලා හඳුන්වන්නේ මේ විදිහට සිත යෙදූ අය කියන එක. එතකොට ඒ හැම කෙනෙක්ම අතීතයේදී ඒගොල්ලන්ගේ හිත පිරිසිදු කරගත්තේ දියුණු කරගත්තේ ඒගොල්ලන්ගේ කාය කර්ම වචී කර්ම හා මනෝ කර්ම පිළිබඳව මේ විදිහට රිපීටඩ් රිෆ්ලෙක්ෂන් එකකින් මේ නිරන්තර ප්‍රත්‍යවේක්ෂාව භාවිතා කිරීමෙන් තමයි ඒගොල්ලෝ කවර හෝ කෙනෙක් සිත දියුණු කළා නම් අතීතයේදී ඒ දියුණු කරපු සෑම වටිනා ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ම
යෝගාවචරයන් එහෙම නැත්නම් මනස දියුණු කරපු අය සියලු දෙනාම කලේ රාහුල ওই විදිහට තමයි කියලා බුදුරජාණන් වහන්සේ රාහුල හඳුරන්ට පැහැදිලි කරනවා. අපිට පැහැදිලි එතකොට අපි මේ කතා කරපු කාරණේ කොයිතරම් නිර්වුල්ව පැහැදිලිව බුදුහාඳුරෝ දේශනා කරනවද? අතීතයේදී කවර හෝ කෙනෙක් සිත දියුණු කළා නම් ශ්‍රේෂ්ඨයෙක් හිටියා නම් ඒ අය කවුරුත් කලේ ওই විදිහටම තමයි කියලා බුදුහාඳුරෝ බොහොම කරුණාවෙන් රාහුල හඳුරන්ට පැහැදිලි කරනවා. All those contemplatives and Brahmans in the course of the future who will purify their bodily actions, verbal actions, mental actions, will do it through repeated reflection on their bodily actions, verbal actions, mental actions in just this way. ඊළඟට බුදුහාර දේශනා කරනවා රාහුල අනාගතයේදී කවුරු හෝ සිත දියුණු කරන්නෙක් ඉන්නවා නම් යම් කිසි අවබෝධාත්මක පුද්ගලයෙක් ප්‍රඥෙක් බිහි වෙනවා නම් එයා අනාගතයේදී බිහි වෙන්නේ ඒ පිරිසිදු සිතක් ඒගොල්ලෝ නිර්මාණය කරගන්නෙත් ඔය විදිහටම ඒගොල්ලන්ගේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම පිළිබඳව repeated reflection එකකින් මේ විදිහට නිරන්තර අඛණ්ඩ ප්‍රත්‍යවේක්ෂණයකින් තමයි ඒගොල්ලෝ ඒ වෙනස කරගන්නේ. ඉතින් මෙතනදී හරීම පැහැදිලිව දේශනා කරන බුදුරජාණන් වහන්සේ අතීතයේත් අනාගතයේදී කවුරු හරි එහෙම වෙනවා නම් ඕකෙන්ම තමයි කරන්න ඕනේ වෙන ක්‍රමයක් නැහැ කියලා. ඉතින් සම්බුදු දහම තුල මේ සූත්‍ර දේශනාවන් තුල මේක කොහොමද සිද්ධ වෙන්නේ කොහොමද නිර්වුල්ව මනසක් තුල සිද්ධ වෙන්නේ කියන එක ඉතාම පැහැදිලිව දේශනා කරනවා. All those contemplatives and Brahmans at present who purify their bodily actions, verbal actions and mental actions do it through repeated reflection on their bodily actions, verbal actions and mental actions in just this way. රාහුල දැන් අද කවුරු හරි ඉන්නවා නම් මේ ලෝකේ කිසියම් ආකාරයක මනස මෙහෙ වූ ප්‍රඥෙක් බුද්ධිමතෙක් එහෙම නැත්නම් ඒ විදිහට මනස වැඩූ කෙනෙක් ඉන්නවා නම් එයා ඒ හැකියාව ලබන්නේත් මේ විදිහටම මේ repeated reflection එකෙන් මේ විදිහට දිගින් දිගටම යම් කිසි කෙනෙක් කරන රටාව තුලින් තමයි එයාගේ භාවිතාව වෙන්නේ කියලා මේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ අතීතේ කවුරු හරි හිටියා නම් මේ විදිහට මනස වඩලා දියුණු කරපු කෙනෙක් ප්‍රඥෙක් එහෙම නැත්නම් අනාගතයේදී එහෙම කෙනෙක් බිහි වෙනවා නම් දැන් කවුරු හරි කෙනෙක් එහෙම ඉන්නවා නම් මේ හැම දෙනාම මේ කාල තුනේදීම යම් කිසි කෙනෙක් එයාගේ සිත දියුණු කළා නම් එයාගේ විමුක්තිය කරා ළඟා වුණා නම් එයාට අර රිෆ්‍රෙෂ් මයින්ඩ් එකක් ජොයිෆුල් මයින්ඩ් එකක් එයාට ඇති කරගන්න එයාට පුළුවන්කම ලැබුණා නම් ලැබෙනවා නම් ඒ මේ විදිහටම සිත ඉදවීමෙන් තමයි මේ ප්‍රත්‍යවේක්ෂණයෙන්ම තමයි ඕක වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. Thus රාහුල you should train yourself. ඒ නිසා රාහුල ඔයා මේක භාවිතා කරන්න මේ ක්‍රමය යොදා ගන්න. You should train yourself. ඔයාම මේ ක්‍රියාදාමය කරගෙන යන්න. දැන් ශාස්ත්‍රවරයෙක් හැටියට මම අර මුලින් පටන් ගන්නකොට කිව්වානේ මෙතන මේ පියපුතු සම්බන්ධතාවයකුත් මෙතන තියෙනවා අතීත පියපුතු සම්බන්ධතාවය. මේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයා හත් හැවිරිදි පුංචි සාමණේර හාමුදුරු කෙනෙකු අමතන්නේ. ඉතින් මේ විදිහේ පරිසරයක පසුබිමක උන්වහන්සේ බොහෝම කරුණාවෙන් යුක්තව මේ පුංචි හාමුදුරන්ට කියා දෙනවා හත් හැවිරිදි හාමුදුරන්ට කියා දෙනවා ඔයා මේක භාවිතා කරන්න. I will purify my bodily actions through repeated reflection. මගේ කාය කර්මයන් නැවත නැවත මේ කරන ප්‍රත්‍යවේක්ෂාවන්ගෙන් මගේ කාය කර්මයන් හදා ගන්නවා. I will purify my verbal actions through repeated reflection. මගේ වචනය භාවිතා සම්බන්ධයෙන් මං නිරන්තර අඛණ්ඩ හඳුනා ගැනීම භාවිතාව තුළින් මගේ වචනය මං සංවිධානය කරගන්නවා. I will purify my mental actions through repeated reflection. ඒ වගේම මගේ මනසේ භාවිතාව මම මේ අඛණ්ඩ ප්‍රත්‍යවේක්ෂණය තුළින් දිගින් දිගටම මනසේ ක්‍රියාකාරීත්වය හඳුනා ගන්නවා සකස් කර ගන්නවා. That's how you should train yourself.
අන්න එහෙම තමයි රාහුල මේ වැඩේ කරගෙන යන්න ඕනේ මේ ක්‍රියාදාමය දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ අවශ්‍ය වෙන්නේ. That is what the Blessed One said, gratified whenever Rahula delighted in the Blessed One's words. Rahula Handra බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහලා බොහොම සතුටට පත් වුණාලු පිළිගත්තාලු. හොඳයි මේක තමයි මේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරපු කාරණය. හරිම වටිනා හරිම ලස්සන යෙදුමක් භාවිතාවක් අපි හැම කෙනෙකුටම ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක්. සැබෑවට භාවනාව සිද්ධ වෙන්නේ හිතේ. ඒක ප්‍රායෝගික දෙයක්. ඒක අපි භාවිතයට ගන්න දෙයක්. අපේ ක්‍රියාකාරකම, අපේ වචනය, අපි තීරණ ගැනීම, අපේ මානසික යෙදවුම මේ හැම දෙයකදීම අඛණ්ඩ වූ අවධානයක්, සාවධාන බවක් මේ විදිහට මේ මට අහිතක් වෙනවද, අනිත් එක්කෙනාට අහිතක් වෙනවද, මට හොඳක් වෙනවද, අනිත් එක්කෙනාට හොඳක් වෙනවද, දෙපාර්ශ්වයටම වැරද්දක්ද සිද්ධ වෙන්නේ, දෙපාර්ශ්වයටම හොඳක්ද සිද්ධ වෙන්නේ කියන මෙන්න මේ ක්‍රමේ මේ ස්වර්ණමය යෙදීම භාවිතය යම් කිසි කෙනෙකුට යොදා ගන්න පුළුවන් නම් තමන්ගේ මනසට හැම අවස්ථාවකම අවදියෙන් ඉන්න සෑම අවස්ථාවකදීම ඒ හිත හරි පහසුවට විවේකයට සැනසීමට පත් වෙන සිතක් බවට පත් වෙනවා කියන එක. හොඳයි විනාඩි තව කීපයක් තියෙනවා. ඔබට මොකද කියන්න එහෙම තියනවද? අදහසක් හෝ දෙයක් මොනවා හරි? අපි ඊළඟට කරන්න මම හිතුවේ මහා චත්තාරීසක සූත්‍රය කියන එක. ඔබටත් තියෙනවා නම් මොනවා හරි අහවල් සූත්‍රය අපි සාකච්ඡා කළොත් හොඳයි කියලා අදහසක් මට SMS එකක් එවන්න. එහෙම නැත්නම් කිව්වත් කමක් නැහැ. මට මේ මැසේජ් එකක් SMS එකක් එවන්න අහවල් සූත්‍රයත් අපි සාකච්ඡා කළොත් හොඳයි කියලා. ඒකට මගේ ලයිස්තුවකට දාගත්ත හැකි කවුරුවත් එහෙම මුකුත් කිව්වේ නැති හින්දා මම හිතුවා මහා චත්තාරීසක සූත්‍රය කරමු කියලා. ඊට කලින් ඔබ යෝජනා කරනවා නම් යම් කිසිවක් ඒක කලින් කරන්න පුළුවන්. නැත්නම් ඊළඟ සතියේ ඒක කරන්නම්. ඊට පෙර හෝ පසු හෝ ඔබ යෝජනා කරනවා නම් මේ සූත්‍රයත් අපි සාකච්ඡා කළොත් හොඳයි කියලා. එහෙම දන්වන්න. එතකොට අපිට සාකච්ඡාව කරන්න පුළුවන්. මොකුත් කියන්න වහන්න හෝ තියනවද? වගේ අපි දැන් තව ටික වෙලාවකින් පැය භාගයකට පස්සේ බෝධිමග්ග වැඩසටහනක් කරනවා. ඒකෙදි සම්මා දිට්ඨිය පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන එක. මම කල්පනා කළා සම්මා දිට්ඨි සූත්‍රය අසුරෙන්ම සාකච්ඡා කරන්න. නමුත් ඒක සූත්‍ර පැහැදිලි කිරීමක්ම නෙමෙයි. නමුත් සූත්‍රයත් අපි රිෆර් කරමින් සාකච්ඡාවක් හැටියට අනික් අයගෙත් මේ සම්බන්ධ වීම තුලින් ඒක හඳුනා ගැනීම කියන අදහස තමයි එතෙන්දි තියෙන්නේ. ඔබත් කැමති අයට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්.